උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අන්න අපි පසුගිය වීඩියෝයෙන් අපි සාකච්ඡා කරා පටක රෝපණය පිළිබඳව අවසාන වශයෙන්. අන්න අද අපි අරන් යනවා ඊළඟ කොටස බලන්න. මල් වගාවේදී භාවිතා කරන ශාක ප්‍රචාරණ ක්‍රම. එතකොට මල් වගාවේදී භාවිතා කරන ශාක ප්‍රචාරණ ක්‍රම. ඒතර අපි දන්න එකක් තමයි මල් වගාවේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් එක ශාක ප්‍රචාරණ ක්‍රමයක් තමයි මේ බීජ මගින් සිදු කරන ප්‍රචාරණය නැත්නම් ලිංගික ප්‍රචාරණය. අනිත් එක ශාක වර්ධක කොටස් මගින් සිදු කරන වර්ධක ප්‍රචාරණය. එතකොට අන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක් බීජ මගින් සිදු කරන ප්‍රචාරණය, අනිත් එක වර්ධක ප්‍රචාරණය. එතකොට බීජ මගින් සිදු කරන ප්‍රචාරණය අපි කියනකොට ලිංගික ප්‍රචාරණ ක්‍රමයක්. ඒක ලිංගික ප්‍රචාරණ ක්‍රමයක් වෙන්නේ කොහොමද? අන්න බීජ ලිංගික ප්‍රජනක ඒකක විදියටයි අපිට හම්බ වෙන්නේ. පැහැදිලි? එතකොට බීජයක් ඇති වෙලා තියෙන්නේ අන්න මව් ශාකයක අන්න ඩිම්බයක් පරාග වලින් අන්න මක් වෙලාද? පරාගණය වෙලා ඊට පස්සේ සංසේචනය වෙලා ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍රණ සහිත ප්‍රජනක ව්‍යුහයක් තමයි නැත්නම් ප්‍රජනක ඒකකයක් තමයි අපි කියන්නේ අන්න බීජය. එතකොට බීජයකට පුළුවන් නවලිංගික පරම්පරාවක් හදන්න. බීජයකට පුළුවන් අන්න අපි කියනවා නවලිංගික පරම්පරාවක් හදන්න පුළුවන් ඒකක තමයි අපි කියන්නේ මොනවා කියලාද? අන්න බීජ. එතකොට බලන්න මේ අපිට හම්බ වෙනවා බීජ ප්‍රචාරණය එහෙමත් නැත්නම් ලිංගික ප්‍රචාරණය. එතකොට මේ ලිංගික ප්‍රචාරණය එහෙමත් නැත්නම් බීජ ප්‍රචාරණය සඳහා වැදගත්ම කාරණය තමයි අන්න වඩා උසස් තත්ත්වයේ බීජ ඕන වෙන. දැන් අපි අන්න වී වගාවේදී අපි කියන්නේ බිත්තර වී කියලා. අපි බිත්තර වී හොයාගන්න එක තමයි අපිට අමාරු වැඩේ වෙන්නේ. ඇයි? ඒක උසස් තත්ත්වයේ බීජ වෙන්න ඕන. අපි අන්න අපිට හම්බ වෙන ලූණු වගාවක් කරන්න, අර්තාපල් වගාවක් කරන්න. මේ හැම ක්‍රියාවලියකදීම අපිට ඕන වෙනවා මොකද්ද? උසස් තත්ත්වයේ බීජ අපිට ඕනේ වෙන. එහෙම නැත්නම් අපේ වගාව අසාර්ථක වෙනවා. එතකොට මේ අන්න මල් වගාවේදීත් අපිට උසස් තත්ත්වයේ බීජ තියෙනවා නම් අනේ ක්‍රියාවලිය වඩා සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න. උසස් තත්ත්වයේ බීජවල පවතින ලක්ෂණ මොනවද? මේ උසස් තත්ත්වයේ තියෙන බීජවල ලක්ෂණයක් තමයි එකක් තමයි මේ බීජ පරෝහණ ප්‍රතිශතය වැඩි. බීජ පරෝහණය කියලා කියන්නේ අන්න ඊළඟ ලිංගික පරම්පරාව හදන එක. බීජයක් පැලවෙන එක. බීජයක් පැලවෙන එකට අපි කියන්නේ මොකක් කියලාද? අන්න බීජ ඊළඟ ලිංගික පරම්පරාව සෑදීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බීජ පරෝහණය. අන්න එහෙනම් වැඩි පරෝහණ ප්‍රතිශතයක් තියෙනවා. අපි ගන්න බීජ වලින් වැඩි ප්‍රමාණයක් පැලවෙන්න ඕන. දෙක තමයි බීජවල ජීව්‍යතාවය. ඒවා සරු බීජ වෙන්න ඕන. සමහර බීජ නිසරු. ඒවා බීජ සරු නෑ. එහෙනම් ජීව්‍ය ප්‍රතිශතය මක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. ඒ වගේම බීජ රෝග වලින් තොර වෙන්න ඕන. පැහැදිලි? අන්න රෝග වලින් තොර වෙන්න ඕන. මොකද රෝග තත්ත්ව තියෙන බීජ මගින් අන්න ඇති කරන ඊළඟ පරම්පරාවටත් ඒ රෝග තත්ත්ව සම්ප්‍රේෂණය වෙනවා. ඒක වළක්ව ගන්න අන්න අපි යොදා ගන්න බීජ මක් වෙන්න ඕනද? අන්න රෝග වලින් තොර වෙන්න ඕන. අන්න ඊට අමතරව පලිබෝධ හානි වලින් තොර වෙන්න. බීජ වලට පලිබෝධකයෝ හානි කරලා නොතිබෙන්න ඕනේ. ඒ කියන්නේ අන්න ඒ පලිබෝධ හානි වෙලා තිබුණොත් සාර්ථක අන්න දරු ශාකයක් හදාගන්න මේ බීජ වලට බැරි වෙනවා. පැහැදිලිද? අපි කියනවා අන්න මේ බීජ පලිබෝධ හානි වලින් වැළකීලා තියෙනවා. ඒතර මොකද්ද මේ බීජ පරෝහණය කියලා කියන්නේ? බීජ පරෝහණය කියලා කියන්නේ අන්න නිශ්චිත ශාකයක ඊළඟ ලිංගික පරම්පරාව සෑදීම. පොඩි හැඳින්වීමක් මේකේ තියෙන්නේ මේ. මොකද්ද කියන්නේ? අන්න බීජ පරෝහණය කියලා කියන්නේ නිශ්චිත ශාකයක ඊළඟ ලිංගික පරම්පරාව අන්න ආරම්භ කිරීම. අපි දන්නවා බීජයක් අරගත්තයින් පස්සේ මේ අන්න ජීව්‍ය බීජයක් මේ තියෙන බීජයේ කලලේ. මේ තියෙන කලලේ. ඔබට පොල් ගෙඩියක කලලේ තියෙන පැත්තේ තමයි අර ඇස් තුනක් තියෙන්නේ. පොල් ගෙඩියක් ගත්තයින් පස්සේ
අතට පොල් ගෙඩිය ඉස්සෙල්ලම කරන්නද පොල් ඵලය තියෙන හරියට කියන්නේ ඒ ඵලේ වටේට පලාවරණයක් තියෙනවා අපි කියනවා පොල් ලෙල්ල අපි කරන්නේ පොල් ගෙඩිය අන්න ලෙලි ගහනවා ලෙලි ගහලා ඒ ලෙල්ල අයින් කරයින් පස්සේ අපිට හම්බෙන්නේ පොල් බීජ මොකද අපි සාමාන්‍ය ව්‍යවහාර කරන වචන සමහරලාට ගැලපෙන්නේ නැහැ පොල් ගෙඩිය ඔක්කොම පොල් ගෙඩිය කියලා කඩේට ගිහිල්ලා ගේන්නේත් පොල් ගෙඩිය හැබැයි ඉතින් ජීව විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ කඩේට ගිහිල්ලා ගේන්නේ පොල් බීජයක් ආන්න හරි ඒක පොල් බීජය පොල් ගෙඩිය කියන්නේ ඵලේ ආන්න බෑ ලෙල්ලත් එක්ක තියෙන එකනේ කඩේ ලෙල්ලත් එක්කත් ගෙන ආව හැකි ඒක වෙන එකක් හැබැයි අපි ලෙල්ල අයින් කරයින් පස්සේ අපි කියන්නේ බීජය අයින් කරපුවාම අපිට ඕකේ පැති දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් ගමේ අපි ව්‍යවහාර කරන්නේ පොල් ගෙඩිය එක පැත්තක් අන්න ගෑනු පැත්ත අනිත් පැත්ත පිරිමි පැත්ත කියලා මේ පැති දෙකක් නැති මේ පොල් ගෙඩියක් අපිට හම්බෙච්ච ලෙල්ල අයින් කරපු එක මේකේ මේ පැත්තේ මේ ඇස් තුනක් තියෙන පැත්තක් තියෙනවා එතන මෙන්න මෙතනින් පැලුවයින් පස්සේ මේ පැත්ත අපි කියන්නේ මේ පිරිමි පැත්ත මේ පැත්ත ගෑනු පැත්ත කියලා. ඇයි එහෙම පැති දෙකක් නම් කරලා තියෙන්නේ? මෙන්න මේ ඇස් තුනක් තියෙන එකෙන් එක ඇහැක් අපි මක් කරලා බැලුවොත් චුට්ටක් අපි කඩලා බැලුවොත් ඒක කැඩෙනවා. එතනින් හැරෙනවා. අන්න එතනින් ඇතුලේ යන්න අපිට කලලය දකින්න පුළුවන්. පැහැදිලි? එතනින් අපිට දකින්න හම්බ වෙනවා මොකද්ද? කලලයක් දකින්න පුළුවන් වෙන. එතකොට අපි මේක අපි බැලුවොත් එහෙම මේ බීජාවරණේ මේ තියෙන පොල්වල බීජාවරණයට ඇතුළතින් අපිට දකින්න පුළුවන් මේ අන පොල් මදය අපි කියනවා බෘණපෝෂය මේ බෘණපෝෂය අන්න මෙන්න මේ පැත්තේ අන්න කලලයක් දකින්න පුළුවන් මේ කලලේ ඔය කලලේ විකසනය වෙලා තමයි අන්න එළියට අංකුර එන්නේ මේ ඇතුළට බීජ පත්‍රය යන්න මේ බීජ පත්‍ර පැහැදිලි. එතකොට මේ බීජ පත්‍රය තමයි අපි කියන්නේ අර පැලමදේ කියලා කියන්නේ. අන්න ඒක බීජ පත්‍රය. මේ වායු කොටස් ඉතින් මේක ක්‍රමයෙන් මක්කෙන ගන්නවද මේ අංකුරය ආන්න ක්‍රමානුකූලව වර්ධනය වෙන්න ගන්නවා. ඊට පස්සේ මුල් පද්ධතිය එළියට එන්න පටන් ගන්නවා. දැන් ඔය සමහරලාට දරුවෝ දැකලා ඇති මේ විසිතුරු විදියට වැඩේ කරනකොට මේ පොල් ගෙඩිය අන්න පැලවෙන්න ඇරලා ඊට පස්සේ පොල් ලෙල්ල අයින් කරලා පොල් ගෙඩිය ලෙල්ල අයින් කරලා මේ විදියටත් හැදෙන්න අරනවා. එතකොට මේකේ මොනවද තියෙන්නේ? මේ මුල් ටික පේන්න තියෙනවා ලස්සනට. මේක අන්න අර ලෙල්ල නැතුවත් පසේ පෝච්චියක තියලා තියන්න පුළුවන්. එතකොට එයා පසත් එක්ක මුල් පද්ධතිය හයි කරගෙන අර කඳ පද්ධතිය වර්ධනය කර ගැනීම සිද්ධ කරනවා. පැහැදිලිද? එතකොට මේ අපිට හම්බ වෙන බීජය ඇතුලේ තියෙන පොල් මදය අපි කියනවා බෘණපෝෂය. මේ අපිට හම්බෙච්ච කලලයෙන් පහළට වර්ධනය වෙනවන්න බීජ පත්‍රය මේ අංකුර. පැහැදිලිද? එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බීජ පරෝහණය. මේ ඊළඟ પરම්පරාව ආරම්භ කිරීමේ ක්‍රියාවලිය මේ. මෙයාගේ නම් අපිට හම්බෙන ඕන්න කලලය. දැන් කලලයෙන් මේ මෙන්න ඔය කලලයෙන් අපිට දකින්න හම්බෙනවා ඔය කලලේ විකසනය වෙලා මේ විදියට බීජ මූලය බීජ අග්‍රය නිර්මාණය වෙනවා. මේකෙන් අන්න කඳ පද්ධතිය හැදෙනවා. මේකෙන් මුල් පද්ධතිය නිර්මාණය. ඔක තමයි අපි කියන්නේ බීජ පරෝහණය. එතකොට බීජ පරෝහණය කියලා කියන්නේ අන්න ශාකයක ඊළඟ ලිංගික પરම්පරාව ආරම්භ කිරීම. ඔය බීජ පරෝහණය සඳහා යහපත් තත්ත්ව ටිකක් ඕන වෙනවා. ඒ යහපත් තත්ත්ව පැවතුනොත් විතරයි මොකෙන්නේද? අන්න බීජ පරෝහණය සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න අපි කිව්වා මොකක් කියලාද? උසස් තත්ත්වයේ බීජවල පවතින ලක්ෂණ ඔබ වගාවක් කරයි යනකොට ඔබට හම්බෙන බීජවල මේ ගුණාංග තියෙන්න ඕන. පරෝහණ ප්‍රතිශතය වැඩි වෙන්න ඕන. අපි බීජ 100ක් ගෙන આવොත් ඒකෙන් වැඩි ප්‍රතිශතයක් පැලවෙන්න ඕන. එහෙම නැත්නම් අසාර්ථකයි. මොකද බීජ කියන ඒවා මිල ඉතා අධිකයි. ජීව බීජ
වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. රෝගවලින් තොර වෙන්න ඕන. ඒ වගේම බීජවලට අන්න පලිබෝධකයින්ගෙන් හානි සිදු නොවී තියෙන්න. පැහැදිලිද? අන්න මේ බලන්න. බීජ පරෝහණයට අවශ්‍ය තත්ත්ව. මං කිව්වේ අන්න බීජයක ඊළඟ ලිංගික පරම්පරාව ආරම්භ කිරීම සඳහා බීජය තුල තියෙන කලලය විකසනය වෙන්න පවතින්න ඕන යහපත් තත්ත්ව මොනවද කියලා බලන්නයි. මොනවද මේ යහපත් තත්ත්ව? එකක් ඒ බීජය සරු බීජයක් වෙන්න ඕන. ඒක ඇතුලේ කලලයක් තියෙන්න ඕන. විකසනය වෙන්න පුළුවන් අන්න ජීවි කලලයක් බීජය තුල තියෙන්න ඕන. ඊළඟ එක තමයි සුදුසු පරිසර තත්ත්ව තියෙන්න ඕන. මොකද බීජ පරෝහණයට ජලය ඕනේ, ඔක්සිජන් ඕනේ, අන්න සුදුසු උෂ්ණත්වයක් ඕන. එනම් බීජ පරෝහණය සඳහා යහපත් පරිසර තත්ත්ව පවතින්න ඕන. යහපත් පරිසර තත්ත්ව තියෙන්න ඕන. ඊට අමතරව මේ බීජ සුප්තතාවය නැති වෙන්න ඕන. අපි දන්නවා බීජ සුප්තතාවය කියලා කියන්නේ අන්න මේ බීජ පරෝහණ නිෂේධක ද්‍රව්‍ය මගින් බීජ පරෝහණය අන්න. ඔක අපි නිර්වචනය කරන්නේ බීජ පරෝහණය සඳහා අවශ්‍ය මේ තත්ත්ව තිබුණත් ජලයක් තියෙනවා, ඔක්සිජනුත් තියෙනවා, උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි බීජ පරෝහණය නොවී පැවතීම අපි කියනවා බීජ සුප්තතාවය. එහෙනම් මේ සුප්තතාවය මැඩ පැවැත්විය යුතුයි. ඒගොල්ල සුප්ත නොවෙන්න ඕන. මේ බලන්න. ඕක වැදගත් කාරණාවක්. මොකක්ද? බීජ සුප්තතාවය. බීජ සුප්තතාවය කියලා කියන්නේ බීජ පරෝහණය සඳහා අවශ්‍ය තත්ත්ව පැවතියත් බීජ පරෝහණය නොවී තිබී. බීජ පැලවෙන්නේ නැහැ. මේ සඳහා ප්‍රධාන සාධක තුනක් දායක වේ. මේ සඳහා ප්‍රධාන සාධක තුනක් දායක වෙනවා. ඒ තමයි එකක් ඝන බීජාවරණයක් පැවතීම. ඝන බීජාවරණයක් පැවතීම. අන්න මේගොල්ලන්ගේ බීජයේ වටේට තියෙන සීඩ් කෝට් එක බීජාවරණය ඝනකම වැඩි. එවිට බීජාවරණය හරහා ජලය ඇතුළට එන්නේ නැහැ. මොකද බීජාවරණය හරහා ජලය ඇතුළට එන්න ඕනේ. පැහැදිලි? හේතුව බීජ පරෝහණයට ජලය අත්‍යවශ්‍යයි. එතකොට බීජාවරණයේ ඝනකම වැඩි නම් අන්න බීජ පැලවෙන්නේ නැහැ. ඒක තමයි ඔය ගොවි මහතුන් සමහර බීජ වර්ග පැල කරද්දී යමක් කරන්නද? පළුදු කරන්නේ. පළුදු කරලා සිටවීම සිද්ධ කරන්නේ ඔය කියන කාරණෙත් එක්ක. ඊට අමතරව නොමේරු කලලයක් පැවතී. නොමේරු කලලයක් පැවතී. ඒ කලලයක් තියෙනවා, කලලය මෝරලා නැහැ. ඊට අමතරව අන්න බීජ පරෝහණ නිෂේධක ද්‍රව්‍ය පැවතී. බීජ පරෝහණ නිෂේධක ද්‍රව්‍ය පැවතී. මෙන්න මේ කියන තත්ත්ව මගින් බීජ පරෝහණය මක් කරන්න පුළුවන්ද? අන්න වළක්වන්න පුළුවන්. ඒක අපි කියනවා බීජ සුප්තතාවය කියලා. ඔන්න ඔය සුප්තතාවය නොවුණු බීජ වෙන්න ඕන. අන්න එහෙනම් අපි කියනවා මොකක් කියලාද? බීජ සුප්තතාවය. බීජ සුප්තතාවය මැඩ පැවැත්විය යුතුයි. මොකද බීජ සුප්තතාවය යනු බීජ පරෝහණයට අවශ්‍ය තත්ත්ව පැවතියද බීජ පරෝහණය නොවී පැවතී. බීජ පරෝහණයට ඕන කරන යහපත් තත්ත්ව තියෙනවා. හැබැයි ඒත් බීජ පැලවෙන්නේ නැහැ. අපි ඔකට කියනවා බීජ සුප්තතාවය. බීජ මගින් ප්‍රචාරණය කරනු ලබන මල් වර්ග ලෙස ඇන්තූරියම් අන්න ඕකිඩ් දක්වන්න පුළුවන්. පැහැදිලිද? අන්න අපිට පුළුවන් මේ ගෙදර ඇන්තූරියම් වගාවක් තියෙනවනම් ගෙදර ඇන්තූරියම් වගාවක් තියෙනවනම් අපිට පුළුවන් ඕක බීජ හදාගන්න. ඔය ඇන්තූරියම් වල බීජ හදාගන්න පුළුවන්. මේ බලන්න කොහොමද වැඩේ වෙන්නේ? මේ අපිට හම්බ වෙන ඇන්තූරියම් මල. අන්න මේක ඇත්තටම පුෂ්පය. මේක මම මේ අඳින්. මේක තමයි පුෂ්පය. අපි කියන්නේ මේ ඇන්තූරියම් කියලා කියන්නේ
අන්න පුෂ්ප මංජරිය. පුෂ්ප මංජරිය. ඒක සංයුක්ත පුෂ්පයක් විදියටයි ගන්න. සරල පුෂ්පයක් නෙවෙයි. මේ පුෂ්ප මංජරියක් මේක. මේක තමයි මේකේ මේ පුෂ්පය කියන කොටස. දැන් මෙයා මේ තරුණ වයසේ ඉන්න මලක් වෙන්න ඕන. මෙයා තරුණ වයසේ ඉන්න මලක්ද කියලා අපි අඳුරගන්නේ මේ පුෂ්පය අපි අල්ලලා බලපුවාම මේක ඇලෙන සුළු ගතියක් තියෙනවා නම් අන්න ඒ කියන්නේ ඇලෙන සුළු ගතිය තියෙන මේගොල්ලන්ගේ පරාග අන්න. ඒ කියන්නේ මෙයා අන්න තරුණ වියේ ඉන්න පුෂ්පය. දැන් අපිට පුළුවන් මක් කරන්නද අපි තෝරගත්ත හොඳ නිරෝගී ශක්තිමත් ශාකයකින් අපිට ඕන කරන වර්ණයක් තියෙන ශාකයක පුෂ්පයක් තෝරගන්න. අන්න අපි ඒ වගේම තවත් එකක් ගන්නවා. තවත් ඒ වගේම අපේ අභිමතයේ පරිදි යන්න. තවත් ඒ වගේම පුෂ්පයක් තෝරගන්න. එතකොට මේ ඇන්තෝරියම් මල් දෙක. මේකත් අර කිව්ව ගති ලක්ෂණය තියෙන්න ඕන. මොකද්ද? අන්න යොවුන් වියේ ඉන්න මලක් වෙන්න ඕන. අපි ඒක හොයාගන්නේ මං කිව්වා පුෂ්පය තමයි මේ පැහැදිලි අන්න. අපි අල්ලා බලපුවම ඕක ඇලෙන සුළුයි නම් අන්න අපි කියනවා මේක අන්න පරාගණය සඳහා සුදුසුයි. දැන් මොකද අපි කරන්නේ? අපි අත හොඳට හොදගෙන පැහැදිලි අත් දෙක හොඳට හොදලා ඊට පස්සේ රෙදි කෑල්ලකින් අත් දෙක හොඳින් තෙත මාත්තු කරලා ඊට පස්සේ කරන්නේ අපි මේ පුෂ්පය මේක මේ විදිහට අතින් ස්පර්ශ කිරීම කරනවා. පහළ ඉඳලා ඉහළට ආන්න හොඳින් ස්පර්ශ කරලා ඒ කියන්නේ එතකොට අපේ අතට මොනවාද ගෑවෙන්නේ? මේකේ තියෙන පරාග ටික එනෝම ඒ අතින් එහෙම්මම මේ මලත් මක් කරනවද? ආන්න ස්පර්ශ කිරීම සිද්ධ කරනවා. පැහැදිලි? ආන්න. ඊට පස්සේ මේ මල් දෙක මේ විදිහේ පොලිතීන් දෙකකින් ආවරණය කිරීම කරනවා. ආන්න මේ පොලිතීන් උර වලින් ආවරණය කරලා තියෙන්නේ. පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන්නේ. මොකටද? බැරි වෙලා රාත්‍රී කාලෙදී පින්න වගේ වැටුණොත්. එමත් නැත්තම් පොඩි වර්ෂාවක් ආවොත් එහෙම මේ අපි අර පරාගණය කරපු එක සාර්ථක වෙන්නේ නැහැ. පරාග ටික හේදිලා යන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි අපි මේක උර වලින් ආවරණය කරේ. එතකොට මේ මල් දෙක ගහේමයි තියෙන්නේ තාම. ගහෙන් කපලා ගෙනල්ලා වාස්සයක දාලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. ගහේ තියෙද්දිමයි කරන්නේ. වාත්තෙදිම මේක කරන්න පුළුවන්. දැන් අපි මේ මල් දෙක පොලිතීන් උර දෙකකින් ආවරණය කරා. ඒ ආවරණය කරලා අපිට ලොකු වෙලාවක් තියන්න ඕනේ. අන්න අපි දවසක් විතර දවසක් දෙකක් විතර අපි ආවරණය කරලා ඔකට තියෙනවා. හැබැයි ඉතින් ඒක වහලා තිබුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. මේක ආලෝකය විනිවිද යන උර දෙක. අන්න. පැහැදිලිද? අන්න ඊට පස්සේ අපි මේකේ මේ උර දෙක අයින් කරලා අන්න සති කීපයක් තියෙනකොට අපිට දකින්න හම්බ වෙනවා මේ මල් දෙකම මක් වෙලා තියෙනවද? ඉදිමෙනවා. ඒක සීග්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා දකින්න. පාටත් වෙනස් වෙලා සීග්‍රයෙන් ඉදිමිලා මේක අපිට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ විදිහට. මේ ටිකක් අර තිබුණු ලස්සන ගතිය නැති වෙලා ගිහිල්ලා මෙයා අන්න මේ විදිහට ඉදිමිලා ගිහිල්ලා තියෙනවා දකින්න පුළුවන් මේ. මෙන්න මේ විදිහට කොටස් වලටත් වෙන් වෙලා තියෙනවා. හොඳට බැලුවොත් අපිට පේනවා මේකේ බීජ තමයි මේ තියෙන්නේ කියලා. අන්න. දැන් මේක හොඳට මෝරන්න තියන්න. හොඳට මෝරන්න තියලා අන්න ඊට පස්සේ මේ මල කපලා අරගෙන අපිට පුළුවන් මේක කඩලා ඇට ටික වෙන් කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. අපිට ඒ ගන්න බීජ ටික අන්න වගා කිරීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න අපි ඇන්තූරියම් වගාවේදී අන්න නව පැල ලබා ගන්න විදිහ බීජ මගින්. හැබැයි මේ ලැබෙන පැල මොන වගේද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. අපිට ඒකට පූර්ව නිගමනයකට එළඹෙන්න බෑ. මේ මෞෂාක දෙකේ මෙයාගේ ලක්ෂණ තියෙන්නත් පුළුවන්. මෙයාගේ ලක්ෂණ තියෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අතරමැදි ලක්ෂණ වෙන මොනවා හරි ආන්න තියෙන්නත් පුළුවන්. ඒක අපිට දරුශාක ටික අරගෙන ඒගොල්ලන්ගේ මල් පිපෙනකන් අපිට කියන්න බෑ ඒගොල්ල මොන જાතියද කියලා. අපි දන්නවා මොකද්ද?
බීජ මගින් සිද්ධ කරන්නේ ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේ විශේෂත්වය අන්න මව්ජීවීන්ගේ ලක්ෂණ සම්මිශ්‍රණයක් සහිත දරුව ඇතිව. දෙමව්පියන්ගේ ලක්ෂණ සම්මිශ්‍රණයක් සහිත දරුව ඇතිවෙන්න එහින්ද අපිට ඒවා පූර්ව නිගමනයකට එන්න බෑ. පැහැදිලි අපි අම්මෙකුයි තාත්තෙකුයි ගන්නකො. එයාට උපදින ගෑනු දරුව මෙන්න මේ වගේ කියලා අපිට පූර්ව නිගමනයකට එළඹෙන්න බෑ. ඒ ගෑනු දරුව කොයි වගේද කියලා බලන්න ගෑනු දරුව ඉපදිලා අන්න එයා වර්ධනය වෙලා අන්න ලොකු මහත් වෙනකොට තමයි අන්න අපිට පේන්නේ යා කොයි වගේද කියලා. එහෙනම් අර ලැබෙන දරු ශාක අපි මේ ඇට ටික මේකෙත් ඇට ටික ගත්තා. මෙයාගෙත් ඇට ටික ගත්තා. ඒගොල්ල අපිට වගා කරලා අන්න ඊළඟ පරම්පරාව ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? ලැබෙන දරුවෝ කොයි වගේද කියන එක පිළිබඳ අපිට පූර්ව නිගමනයකට ලැබෙන්න බෑ. දරුවෝ අරගෙනම බලන්න ඕන. ඔන්න එහෙමනම් ඇන්තූරියම් මක් කරන විදියද? අන්න අපි බීජ මගින් ප්‍රචාරණය කරගන්න විදිය තමයි ඔය අපි කිව්වේ. ඒතර අපි මේ අන්න බීජ මගින් ප්‍රචාරණය කරන්න පුළුවන් අන්න අපිට හම්බෙන උද්‍යාන භෝග තමයි මේ ප්‍රධාන වශයෙන් ඇන්තෝරියම් ඕකිඩ් දක්වන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලිද? අන්න. මෙන්න අපි ඔය කතා කරලා අවසන් කරේ මේ බීජ මගින් සිදු කරන ප්‍රචාරණය. ඊට පස්සේ අපිට හම්බ වෙනව මොනවාද? මර්ධක ප්‍රචාරණ ක්‍රම කීපයක්. අපි බහුලව පාවිච්චි කරන්නේ බීජ මගින් නෙවෙයි. බහුලව පාවිච්චි කරන ප්‍රචාරණ ක්‍රමය තමයි මේ වර්ධක ප්‍රචාරණ ක්‍රමය කියන එක. ඒ කියන්නේ ශාකවල වර්ධක කොටස් මගින් නව ශාක නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ. බලන්න අපිට හම්බ වෙනවා ප්‍රධාන වර්ධක ප්‍රචාරණ ක්‍රම කීපයක්. එකක් වෙන් කිරීම හා බෙදීම. වෙන් කිරීම හා බෙදීම. දෙක කැපූ කැබලි භාවිතා කිරීම. තුන අතු බැඳීම. හතර අපිට හම් වෙනවා බද්ධ කිරීම. අතර ඔන්න ඔය ක්‍රම හතර පිළිබඳව අපි කෙටියෙන් හොයලා බලමු. මොකක්ද වෙන් කිරීම හා බෙදීම කියලා කියන්නේ? මොකක්ද අතු කැබලි වලින් කොහොමද ඊළඟ පරම්පරාව හදන්නේ කියලා බලමු. අතු බැඳීම කියන්නේ මොකක්ද? ඒ කොහොමද වෙන්නේ කියන එක හොයලා බලමු. ඊට අමතරව බද්ධ කිරීම කොහොමද කරන්න කියන එක හොයලා බලමු. අන්න. ඒතර ක්‍රම හතරක් තියෙනවා. අන්න මේ උද්‍යාන ශාක මල් වගාවේදී භාවිතා කරන මොනවද? වර්ධක ප්‍රචාරණ ක්‍රම හතර. ඒක පාඩම් කරගන්න. ගන්න පළවෙනි එකට අපි යමු. වෙන් කිරීම සහ බෙදීම මගින් නව ශාක නිපදවන්නේ කොහොමද කියලා. වෙන් කිරීම හා බෙදීම මගින් නව ශාක නිපදවන්නේ කොහොමද කියන එක හොයලා බලන්නයි හදන්න. පැහැදිලිද? මේ බලන්න. එතකොට අපිට වෙන් කිරීම කරන්න පුළුවන් මව් ශාකයෙන් ඔය රයිසෝම කෝම බල්බ වගේ අය. මොනවද මේ? මේ බලන්න. රයිසෝමයක්. අපි මල් වගාවේදී නැතුව ජනප්‍රිය උදාහරණ කීපයක් බලමු රයිසෝමයකට. රයිසෝමයකට තියෙන ජනප්‍රිය උදාහරණයක් තමයි අන්න කහ ඉඟුරු. පැහැදිලි? එතකොට අන්න මල් වගාවේදී පාවිච්චි කරන එකක් තමයි අපිට කැනාස් වගේව ගන්න පුළුවන්. මේ පොළවට සමාන්තරව යන භූගත කඳක් අන්න අපි කියන්නේ රයිසෝමයක් කියලා. ඉස්සෙල්ලා අදහස දැනගෙන තියාගන්න. පැහැදිලිද? රයිසෝමයක් පොළවට සමාන්තරවයි යන්නේ. අන්න පොළවට සමාන්තරව යන එකක් රයිසෝමයක්. කෝමයයි රයිසෝමයයි අතර වෙනස අන්න කෝමය පොළවට ලම්බකවයි යන්නේ. මේ අතට යන්නේ. පැහැදිලි? එතකොට කහ ඉඟුරු කැනාස් වගේ අපිට හම්බ වෙන්නේ රයිසෝම. කෝම තමයි අපිට හම්බ වෙන්නේ අන්න ඇලෝකේසියා කැලෝකේසියා හබරල ගහල වගේ අය අපි කියනවා කෝමයක් තියෙයි. පැහැදිලි? අන්න ඊට අමතරව බල්බ අපිට හම්බ වෙන්නේ අන්න අර්ථාපල් වගේ එකක්. එතකොට මේක මේ දෙන්න අතර වෙනස ගන්න. මෙයා පොළොවට සමාන්තරව යන්නේ. මෙයා පොළොවට ලම්බක වෙන්නේ.
අන්න බල්බ අපිට හම්බෙන එකක් තමයි ජනප්‍රිය උදාහරණයක් මම මේ කියන්නේ. අන්න බල්බ අපිට හම්බෙන එකක් තමයි බල්බ උදාහරණයක් තමයි අපිට හම්බෙන්නේ. ස්කන්ධාකන්ද තමයි අර්ථාපල් කියලා කියන්නේ ස්කන්ධාකන්ද වලට. අන්න බල්බ ලූණු අපිට හම්බ වෙන අන්න බල්බ කියන ඒවා අන්න අපිට වර්ධක ප්‍රචාරණය සඳහා යොදා ගන්න එකක් තමයි වෙන් කිරීම රයිසෝම කෝම බල්බ. ඊට අමතරව බෙදීම පාවිච්චි කරනවා අන්න දාවක එහෙම නැත්නම් අන්න මුල් හටගත් ආරෝහක කියන ඒවා උදාහරණ එක බලමු. ඒතර දාවක අපි දන්නවා අපිට හම්බෙන ජනප්‍රිය දාවකයක් තමයි අන්න ගොටුකොළ කියලා කියන්නේ. ඊට අමතරව අපේ සිලබස් එකේ දාවකයක් ඉන්නවා. මම ඒ ගැනත් කියන්න. මේ අපිට හම්බ වෙන ගොටුකොළවල අපි දැකලා තියෙනවා මේ පත්‍ර මේ මුල් පද්ධතිය ඒකෙන් එනවා දාවකයක් මේ. අනේ දාවකයට පුළුවන් ආපහු මුල් පද්ධතියක් හදලා ආන්න මේ පැහැදිලි. මෙයාට පුළුවන් මේ විදිහට මුල් පද්ධතියක් හදාගෙන අපි එක ගොටුකොළ පඳුරක් ගෙනල්ලා හිටෙව්වොත් මේක ඊට පස්සේ මොකද වෙන්නේ? අනවත්ත පුරාම යනවා මේ තමයි දාවක. ඒතර අපි ගොටුකොළ ගැන නෙවෙයි කතා කරන්නේ. හැබැයි අපි ඉස්සෙල්ලා ජනප්‍රිය දාවකයක් ගැන කියලා ඊට අමතරව දාවකයක් අපිට හම්බෙන අපේ සිලබස් එකේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි නෙප්‍රොලිපිස්. මේ නෙප්‍රොලිපිස් පත්‍ර මම මේ අදින්නේ පත්‍රිකා. එයාට තියෙන සංයුක්ත පත්‍රයක් තියෙන. අනේ යාට පුළුවන් මේ විදිය දාවකයක් හදලා ඒකෙන් අන්න පැහැදිලිද? නව ශාක හදන්න පුළුවන්. ඒතර එයාගේ තියෙන භූගත කඳක් ඒක රයිසෝමයක්. අන්න රයිසෝමෙන් නව ශාක හදා ගැනීමේ හැකියාවකුත් අන්න තියෙනවා. ඒතර ඔන්න අපි කිව්වා මොකක් කියලාද? මේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදිහට අපිට හම්බ වෙන අන්න වෙන් කිරීම හා බෙදීම මගින් නව ශාක නිපදවි. බලන්න මොකද්ද කියන්නේ කියලා. වෙන් කිරීමේ අනු ස්වභාවයෙන්ම වෙන් කළ හැකි ව්‍යුහ අන්න. ස්වභාවයෙන්ම වෙන් කළ හැකි ව්‍යුහ භාවිතයෙන් ප්‍රචාරණය කරන ක්‍රමයක්. වෙන් කිරීම. අපිට ස්වභාවිකවම අරගෙන අන්න ඉඟුරු අලේ ගත්ත අරගෙන මක් කරාද ඒක අපි ගැලෙව්වා ඒකේ තියෙන අංකුර ටික ගලවලා අරගෙන නේ කෑලි වලට කඩලා අපි ඒක අපිට පැල කරන්න පුළුවන්කම තියෙනවා. බෙදීමේදී මුල සහ කඳ සහිතව කඳ කැපිලි හෝ ශාකයේ කොටස් කීපයකට වෙන් කර ප්‍රචාරණය කිරීම සිද්ධ කරනවා. ඒතර මේ වෙන් කිරීම රයිසෝම බල්බකෝම බෙදීම දාවක සහ මුල් හටගත් අන්න ආරෝහක පැහැදිලි. බලමු මොනවද මේ මුල් හටගත් ආරෝහක කියන්න කිය. මේ බලන්න අන්න මේ අපිට හම්බෙන කෝම ඇලෝකේසියා කැලෝකේසියා කියන ඒවා අන්න හබරල ගහල වගේ ඒවා අපිට පේන්න තියෙනවා. අන්න මේගොල්ලන්ගේ එතකොට අන්න කෝමයක් තියෙන්නේ මේ මෙන්න මේ විදිහ එකක් පොළවට ලම්බකව තියෙන එකක්. මේකේ දුඹුරු පාට ශල්ක පත්‍ර තියෙනවා. අන්න එතකොට මේ අපිට හම්බ වෙන කෝමය. හරි අන්න. එතකොට අපි මේ අන්න කැලෝකේසියා ඇලෝකේසියා දෙකින් ඕන එකක්. අපි කැලෝකේසියා තමයි අර ජල විභවය හොයන පරීක්ෂණයට ගන්න පත්‍ර වෘන්ත සෛලවල ජල විභවය සෙවීමේදී අපි පාවිච්චි කරන්නේ මෙය. මේ යන අපිට හම්බෙන හබර්ලා හා ගහල කියන වර්ග දෙක. පැහැදිලිද? ඊට අමතරව මේ අපිට හම්බෙන මේ ආරෝහක පැහැදිලි. ගෝණු සුශාකය අපි කියන්නේ අන්න අපිට හම්බෙච්ච ආරෝහක අපිට විදිහට ගන්න පුළුවන් මොකක් කියලාද? මේ ගෝණු සුශාකය කියන එක. අන්න මේ දාවක පැහැදිලිද? අන්න මේ ඊතන අපිට හම්බ වෙන
ඊතන ඔය අපිට හම්බෙන සයිනොඩන් මේක දාවක වලින් තමයි අන්න නවශාක ඇතිවීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ මිංචි වලත් අන්න මේ මිංචි ගොටකොළ වගේමයි. ඔය ගොඩක් වෙලාවට අපි මේ අන්න මේක පාවිච්චි කරනවා මේ එකක් විසිතුරු පැලෑටියක් විදිහටත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ආහාර වලටත් එකතු කරනවා මේක. මේකත් මෙන්න මේ විදිහේ පත්තරයක් තියෙන. බලපුවාම අර කොටුකොළ වල වගේම පුංචි පත්තරයක් මේකේ තියෙන්නේ මේ. අපි ගෙනල්ලා මේකේ එක පඳුරක් හිටව ගත්තොත් ඒකෙන් මොකද වෙන්නේ මේ විදිහට? අන්න එයා ප්‍රචාරණය කරගන්නවා මේ මුල් පද්ධතියක් හදා ගන්නවා. ඊළඟ එක මේ විදිහට අන්න දාවක මගින් නවශාක ඇති කරගෙන යනවා. ඒතර මේවා තමයි අපි කියන්නේ මොනවද? දාවක. ඒතර දාවක වලට අපේ යටිහිතේ තියෙන උත්තරේ තමයි අපි කියන්නේ කවුද? ගොටුකොළ. අපි ඊතන දැකලා නැහැ. පැහැදිලි. අපිට ජනප්‍රිය කෙනෙක් තමයි අන්න අපි දැකලා තියෙන්නේ මිංචි. ගෙදර පොල් ගහක් තියෙනවා නම් ඒ පොල් ගහ යට අපිට පුළුවන් මක් කරන්නද? ගෙනල්ලා පැලයක් දෙකක් දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේක ලස්සනට ආන්න වැඩෙනවා. හැබැයි ජලය හොඳින් තියෙන හිරු එළිය අඩු තැනක තමයි මේගොල්ලෝ මක් කෙනේද? සාර්ථකව වැඩේ. වියලි කාලේදී හරි ඉක්මනින් මේගොල්ලෝ මැරිලා යනවා. කැපූ කැබලි මගින් නවශාක නිපදවී. කැපූ කැබලි මගින් නවශාක නිපදවීම අපි දන්නවා මේක. පැහැදිලි. කඳ කැබලි පාවිච්චි කරලා ප්‍රචාරණය කරන්නේ කවුද කියන එක පැහැදිලිද? අපි පාවිච්චි කරන්නේ කැපූ කැබලි නවශාක නිපදවීම. බලන්න කඳ කැබලි ප්‍රචාරණය උද්‍යාන විද්‍යාවේදී භාවිතා කරන වැදගත් අන්න ක්ලෝන ප්‍රතිජනන තාක්ෂණ ක්‍රම අතරින් එකකි. අන්න මේ වචනේ දැන් පැහැදිලි. ක්ලෝන ප්‍රතිජනන අන්න. ඇයි එහෙම කියන්නේ? එතකොට අපි මේ කපා ගන්න අතු කැබලි සියල්ල ප්‍රවේණිකව සමානයි. පැහැදිලි? අපි ගන්නකො අතු කැබලි විදියට අපි ගත්තා කියලා. අන්න රෝස පැහැදිලි? අන්න බොහොම ලස්සන විශාල නේ ඉතාමත් වැඩි කාලයක් පිපිලා තියෙන. දැන් සමහර රෝස වර්ගවල ගැටලුවක් තමයි පිපිලා දවසක් යනකොට පත්‍ර ටික ඔක්කොම හැල්ලා යනවා. ඒතර ඒක එච්චර සාර්ථක එකක් නෙවෙයි. හැබැයි වැඩි කාලයක් මේක පිපිලා තියෙනවා. එතකොට අපිට හම්බෙන්නේ එතකොට හොඳ ප්‍රවේණි දර්ශයක් නෙමේක. පැහැදිලි. ඒ වගේම පුෂ්පය විශාලයි. බොහොම අලංකාර වර්ණ තියෙන එක. එතකොට අපි ඔය කියන අන්න රෝස ගහෙන් අතු ටිකක් කපලා ගන්න. මේ අතු ටික කපලා අරගෙන පැල කරා කියන්නේ මේ හැම අත්තකම ප්‍රවේණි දර්ශ සමානයි. එතකොට මේ අය ප්‍රවේණිකව සමානයි නැත්නම් ප්‍රවේණිකව සර්ව සමයි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේවා මොනවා කියලාද? ක්ලෝන ප්‍රතිජනනය කරන්න පුළුවන්. එතකොට මේ ක්ලෝන ප්‍රතිජනන තාක්ෂණයක් තමයි අපි කලින් කතා කරේ පටක රෝපණය. ඒක ටිකක් අපි කියවන එක විද්‍යාගාර තත්ත්වයට යටතේ අපි කරන්නේ. පටක රෝපණයේ විද්‍යාගාර තත්ත්වයට යටතේ සිද්ධ කරන එක. හැබැයි මෙතනදී අපිට මේ අතු කැබලි මගිනුත් අන්න අපි ගන්නෙ මොකද්ද? ක්ලෝන අපි පාවිච්චි කරන්නේ. එතකොට ක්ලෝන ප්‍රතිජනන ක්‍රමය. දැන් ඒක අපි භෝග ශාකයකට ගත්තොත් එහෙම මේ උද්‍යාන ශාක නෙමේව. භෝග ශාකයකට අපි ගත්තොත් එහෙම අන්න වඤ්ඤොක්ක. අපි දඬු කැබලිනේ පාවිච්චි කරන්නේ. පේරාදෙනිය අන්න අපි කියන මේ වඤ්ඤොක්ක ප්‍රභේදය අපි අරන් එනවා අන්න දඬු විශාල ප්‍රමාණයක් ගෙනලා අපි අක්කරයක භූමි ප්‍රමාණයක මේ දඬු කැබලි හිටුවා. එතකොට අපිට ලැබෙන්නේ අර පේරාදෙනිය කියන ප්‍රභේදය අන්න අපි කියන පැහැදිලි අපි කියන මොකද්ද? ඒ ප්‍රභේදයම තමයි මේ ශාක හැම කැබැල්ලක් මගින්ම එන්නේ එකම ඔය කියපු සාර්ථක ඒ කියන අල වර්ගයේ ඒ කියන ස්වභාවයේ කියන අන්න ඒ ගුණාංග තියෙන මඤ්ඤොක්ක තමයි අන්න අපිට හම්බ වෙන්නේ. ඒතර මේකත් එහෙමයි. මේකේ වැදගත්ම කාරණාවක් තමයි මේ කැපූ කැබලි වලින් නවශාක නිපදවීමේ තාක්ෂණයේ තියෙන වැදගත්ම කාරණේ මතක තියාගන්න අන්න ක්ලෝන ප්‍රතිජනන තාක්ෂණ ක්‍රම අතරින් එක. මේක අපි පාවිච්චි කරනවා විසිතුරු පැල
පළතුරු ශාක සඳහා පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ලංකාවේ මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන අන්න පළතුරක් තමයි අන්න අපිට හම්බ වෙන peer. පැහැදිලි? මේක ටිකක් වියලි දේශගුණයක් පවතින ප්‍රදේශවල ඉතා සාර්ථකයි. ඉතින් අපි වගාව කරගෙන යනකොට අන්න අපිට හම්බෙනවා සුවිශේෂ රසයක් තියෙන ඒ වගේම ප්‍රමාණය ඉතා විශාල අන්න peerපැල peerගස් අපිට පුළුවන් මේ අන්න දඬු කැඹලි සිටවීමේ ක්‍රියාවලිය පාවිච්චි කරලා මක් කරන්නද? ඒකෙන් ක්ලෝන හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක ඉතා සාර්ථක වගාවන් විදියට කරගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඔන්න කිව්වා විසිතුරු පැල පළතුරු ශාක මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේදී ආගන්තුක මුල් ඇතිවීම අත්‍යවශ්‍යයි. අපි ගන්න දඬු කැබැල්ලේ අන්න මේ අපි පාවිච්චි කරන දඬු කෑල්ල අපි කපාගත්ත දණ්ඩ මේ බලන්න අපි කපාගත්ත දඬු කැබැල්ල මේ දඬු කැබැල්ල මක් කරගන්න ඕනද? අන්න මේ කපාගත්ත දඬු කෑල්ල මේකේ මුල් ඇද්දවීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න ඕන. මේක මුල් ඇද්දවීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න ඕන. මේ බලන්න මොකද්ද කියන්නේ කියලා. අන්න මේදී ආගන්තුක මුල් ඇතිවීම අත්‍යවශ්‍ය වේ. ශාක කඳෙන් පත්‍ර වලින් අන්න මුල් වලින් හා පත්‍ර සහිත අංකුර වලින් ලබාගත් කොටසක් සම්පූර්ණ ශාකයක් බවට පත් කළ හැකියි. ඒතර මේකෙදී අපිට පුළුවන් එක්කෝ දඬු කෑල්ලක් ගන්න පුළුවන්. පැහැදිලි? එහෙම නැත්නම් ශාක පත්‍ර ගන්න පුළුවන්. ඊට අමතරව මුල් වලින් ඊට අමතරව පත්‍ර සහිත අංකුර අන්න පැහැදිලි? මේ ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්නකො මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර අපිට පුළුවන් මක් කරන්නද මේ විදිහට අතු කැබැල්ලක් මුල් අද්දව ගන්නම් පුළුවන්. ඒ වගේම මේ අර බිගෝනියාස් වගේ අපි ගත්තොත් එහෙම බිගෝනියාස් වගේ එකක් ගත්තොත් එහෙම අපි කරන ක්‍රමයේ තුට්ටක් හොයලා බලමු. මේ පත්‍රයක් මේ පත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් මක් කරන්නද? මේකෙනුත් අපිට පැල ගන්න පුළුවන්කම තියෙනවා. මේ පත්‍රයෙන්ුත් අපිට පැල ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පත්‍රයෙන් මේ දඬු කෑල්ල එතකොට මේ දඬු කැබැල්ල අන්න එතකොට මේ දඬු කැබලි විශාල ප්‍රමාණයක් අරගෙන ඒත් අපිට අර ක්‍රියාවලියම සිද්ධ වෙනවා මොකද්ද? ක්ලෝන ප්‍රතිජනනය සිද්ධ වෙනවා. මේ බිගෝනියාස් වගේ පත්‍ර අරගෙන මේ පත්‍ර වලින් නව ශාක ගන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඊට අමතරව අපිට මේ පත්‍ර වලින් හටගන්න අංකුර අපිට තියෙනවා. පැහැදිලිද? අන්න අපිට හම්බ වෙන මේ බලන්න මතක් වුණාද කියලා. මේ වගේ තැන් වලින් ආන්න පැලෙනවා. මේ පත්තරේ මේකත් පත්තරේ. එතකොට මේ පත්තරේ දාරේ අන්න ලපටි පැල හැදෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න එතකොට කවුද මේ? මේ කවුද මේ? අක්කපාන වගේ. අක්කපාන අපි යන්න එකක් මේක ඕනමෙන්ටල් ප්ලාන්ට් එකක් විසිතුරු පැලෑටියක් විදිහට හදනවා. ඒ වගේම ඖෂධීය ගුණ තියෙන පැලෑටියක් විදිහට හදනවා. අපිට පොඩි කාලේ මතකයි යන්න අක්කපාන ශාක පත්‍රය අපි පොතාස්ය දාගෙන ගිය. පැහැදිලි? ඒක පොතාස්ය තියෙනකොටත් මොකද වෙන්නේ? එකෙන් අන්න අර දාර වලින් මේ පාර්ශ්වික දාරයෙන් පොඩි පොඩි අංකුර එනවා දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? අන්න මේ බලන්න එහෙමනම් පැහැදිලි? ශාක කඳෙන් පත්‍ර වලින් මුල් වලින් හෝ පත්‍ර සහිත අංකුර වලින් ලබාගත් කොටසක් සම්පූර්ණ ශාකයක් බවට පත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. කඳෙන් පත්‍ර වලින් හෝ අංකුර වලින් පටක වලින් පැන නගින මුල් අනාගන්තුක මුල් නම් වේ. එතකොට මේ හැම තැනකින්ම අපි එළියට ගන්නෙ මේ මොනවාද මේ? ආගන්තුක මුල්. මේ පැල වලිනුත් එළියට එන්නේ
ආගන්තුක මුල් මෙයාව අපි පැල කරපුවා. මම මේ ගැන විශේෂයෙන්ම කියනු. අන්න මෙයා පැල කරයින් පස්සෙත් ඒත් එළියට එන්න මොනවාද? ආගන්තුක මුල් එළියට ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ රෝස මේ නුග වගේ එකක්. පැහැදිලිද? අන්න මේ අපිට හම්බ වෙන උදාහරණ අපි මේ ක්‍රමය මගින් අන්න මේ අතු කැබලි වලින් අපි මර්ධක ප්‍රචාරණය කරගන්න ශාක ඔබට දීලා තියෙන්නේ. මේ පත්‍ර කැබලි වලින් ප්‍රචාරණය කරගන්නේ ඔමේ. අන්න පැහැදිලිද? අපේ ගෙවල් වල තියෙන ශාක මේවා මේ සමහර මතිමතාන්තර තියෙනවා මේ ගෙවල් වලට හොඳයි කියලාත් කියනවා. ඒක අපි දන්නේ නැහැ. අපි දන්නේ මේවා මේ පත්‍ර කැබලි වලින් ප්‍රචාරණය කරන්න පුළුවන් කියන එක විතරයි නේ. බිගෝනියාස් එහෙම මම මේක කරලම පෙන්නනවා ඔයගොල්ලන්ට. අන්න පත්‍ර කැබලි වලින් ප්‍රචාරණය කිරීමේ පියවර මම ඔබට කිව්වේ. පත්‍ර කැබලි වලින් ප්‍රචාරය කිරීමේ පියවර. එතකොට මේ පත්‍ර කැබලි වලින් ප්‍රචාරණය කරන්නේ අපි බිගෝනියාස් වර්ග. පැහැදිලිද? එතකොට අපි කරන්නේ මක් කරගන්න එකද? මේක අපිට මෙන්න මේ විදියට කරන්න පුළුවන්. ටිකක් අපි මේකට තෝරගන්නවා නිරෝගී නටුවක් එක්ක තියෙන පත්‍රයක්. පැහැදිලිද? අන්න මේක අපිට පුළුවන් මේ විදිහේ ට්‍රේ එකක් ගන්න. මේකේ පස් මිශ්‍රණයක් ගන්න පුළුවන්. ටිකක් ඕක ජලය ඕනාට වඩා රඳව ගන්න ඇති. ටිකක් වැලි මිශ්‍රිත පස් මිශ්‍රණයක් අපි ඕකට දාගෙන අපි ශාක පත්‍රයේ මේ නටුව තියෙන ශාක පත්‍රයක් අරගෙන මේක අන්න අපි මක් කරගන්නවද? මේ නටුව තියෙන්න යම් ප්‍රමාණයක් කපලා මේක අපිට පුළුවන් මක් කරන්නද මේකේ අන්න නටුවෙන් මෙයාව අන්න සයි කරන්න පුළුවන්. පැහැදිලිද? සවි කරලා අන්න මුල් ඇද්දවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් දැන් මේවා මේ කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි හිතන්නකෝ මේක මෙහෙම පත්‍රයක් කියලා. මේක මේ නාරටි තියෙන්නේ මේ. අන්න අපිට ඔය ප්‍රධාන නාරටි හරහා මේවා කපන්නත් පුළුවන්. මෙම් ප්‍රධාන නාරටි හරහා කපන්නත් පුළුවන්. කපලා අපිට මෙහෙම කොටස් වෙන් කරගත්ත හැකි මේ එකේ ඇතුලේ තියෙන නාරටි කෑල්ල මේ පත්‍රේ. අපි මේක කපලා වෙන් කරගන්න පුළුවන්. ඒ කපලා වෙන් කරගන්න එක අපිට පුළුවන් මෙන්න මේ විදිහට ආනතව හිටින පරිදි අර පස් මිශ්‍රණය ඇතුලේ අන්න දාන්න පුළුවන්. අපි මෙහෙම කෑලි මේ විවිධ ක්‍රම මේ උද්‍යාන වගාවේ නිරත වෙලා ඉන්න අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා මේ සඳහා. සම්පූර්ණ පත්‍රයම අරගෙන කරන්න පුළුවන්. එමත් නැත්තම් පත්‍රයේ කොටස් වලට වෙන් කරලා අන්න සිද්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? බලන්න එමනම් මොකක්ද කියන්නේ කියලා. කැබලි වලින් පත්‍ර කැබලි වලින් ප්‍රචාරණය කිරීමේ පියවර සුදුසු පත්‍රයක් තෝරාගෙන එහි නටුව අවශ්‍ය පරිදි මට්ටම් කර කපන්න. අපට ඕන තැනකින් කපා ගන්න. දිග නැට්ටක් තිබිලා බෑනේ එතකොට. පැහැදිලි? අන්න යම් ප්‍රමාණයක් චුට්ටක් හිටින්න ගිල්ලන්න ඉඩ තියෙන විදිහට කපා ගන්න. පත්‍රයේ බඳුනක සකස් කරගත් පස් මාධ්‍යයක සිටවන්න. පත්‍රය අන්න බඳුනක සකස් කරගත්ත පස් මාධ්‍යයක හිටවන්න. මං කිව්වා මක් කරන්නද කියලා. අන්න ජලය රැඳෙන්නේ නැති පසක් වෙන්න ඕන. මොකද හේතුව නැත්තම් ජලය රැඳුනොත් වැඩිපුර ජලය රැඳුනොත් අර නටුව බොහොම ශක්තිමත් එකක් නෙවෙයි. පැහැදිලි? ඒක බොහොම ලපටි එකක්. ඒක මක් වෙන්න පුළුවන්ද? අන්න කුණු වෙලා යන්න පුළුවන්. පැහැදිලි? ජලයේ සපයන් කුඩා පැලය සහිත පත්‍ර කැබැල්ල සාර්ථකව නව ශාකයක් බවට පත් වෙනවා. මෙයා නව ශාකයක්. මෙයා තවත් එකක්. මෙයා නව එතකොට ඒක තව සාර්ථක කරගන්න පුළුවන්. මේ එක පත්‍රයකින් පැල ගොඩක් ගන්නත් පුළුවන්. ඉතින් ඒවා මෙහෙම කපන්න නැතුව කරන්නත් පුළුවන්. මේ විදියට අන්න පත්‍රයේ මේ පස මත තියලා පැහැදිලි? අන්න එම පොඩි තුවාල කිරීම කරලා අන්න ඒකෙනුත් පුළුවන් මක් කරන්නද නව ශාක ගන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ මේවා මේ
එක්ස්පීරියන්ස් එකත් එක්ක එන එකක්. ඒක අන්න මේ උද්‍යාන භෝග වගාවේදී ඒ වගාකරුවන් විසින් විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා මේවා ඉතා සාර්ථක කරගත් අවස්ථා අන්න අපිට හම්බ වෙන. යන්න ඊළඟ එක මේ. අන්න මේ තියෙන්නේ හදලා පෙන්නනවා. මේක අපේ ගුරුවත් පොතේ තියෙනවා මෙහෙමම මේ නටුව කපාගත්තා. කපාගෙන මොකද කරන්නේ? අර හදාගත්ත පස් මිශ්‍රණය තුල මෙයාව අන්න හිර කරා. හිර කරලා මොකද කරන්නේ? ජලයේ සැපයීම සිද්ධ කරනවා. පැහැදිලි? අන්න ජලයේ සැපයනකොට මොකද වෙන්නේ? අන්න මේ මුල් පද්ධතිය මෙයා හදා ගන්නවා. හදාගෙන අන්න එක් එක් පත්‍ර වෙන වෙනම නව ශාක බවට මක් වෙනවද? පත් වෙනවා දකින්න පුළුවන්. එක් එක් පත්‍ර වෙන වෙනම නව ශාක බවට පත් වෙනවා දකින්න පුළුවන්. මේ පත්‍ර මගින් සිදු කරන අන්න නව ශාක බිහි කිරීම. ඉතින් මේ අපි උදාහරණය අරන් දීලා තියෙන මොකක් කියලාද? බිගෝනියාවල වර්ධක ප්‍රචාරණය. බිගෝනියාවල වර්ධක ප්‍රචාරණය තමයි මේ අපි අරගෙන තියෙන්නේ. පැහැදිලිද? යන්න මේ අතු බැඳීම් මේ බලන්න. මෙන්න අතු බැඳීම් කොහොමද මේ වැඩේ කරන්නේ? මේ බලන්නකො කොහොමද අතු බැඳීම සිද්ධ කරන්නේ කියලා. මේක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අන්න මේ අතු පාත් කරන්න පුළුවන් නම් ශාකේ. පැහැදිලි? ඔය ලෙමන් වගේ එක අපි ගන්නකො. ලෙමන් වගේ ශාකයක අත පාත් කරන්න පුළුවන් නම් අපි කරන්නේ මේ මෙන්න අපිට හම්බ වෙච්ච මව් ශාකය. මේ මව් ශාකයේ අත්තක්. මේ අත්ත අපි මේ විදිහට පාත් කරලා ආන්න මේ ශාක පත්‍ර ටික පැහැදිලි? මෙන්න මෙතනින් අපි පොඩි කූණ්‍යයක් ගහලා මේ අත්තාපව් මේ උඩට එන්නේ නැති වෙන්න අපි සකස් කරගන්නවා. දැන් මේ මෙතෙන්ට අපිට පුළුවන් ටිකක් මේ මුල් ඇද්දවීම වේගවත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතන කඳ කොටස පිහියකින් චුට්ටක් කැපුමක් දාලා මේ විදිහට ඒ කැපුමට පුළුවන් පොඩි ගල් කැටයක් හිර කරන්න. ඒ කැපුමට පුළුවන් පොඩි ගල් කැටයක් හිර කරන්න මේකට යලි අර එකතු වෙන්නේ නැති වෙයි. ගල් කැටයක් හිර කරන්න පුළුවන් පුංචි එකක්. අර කැපුමක් එන්නද? ලං වෙන්නේ නැති වෙන නැත්නම් කැපුම අපෝ හාය වෙනවනේ. සෛල විභාජනය වෙලා. දැන් මෙතන කැපුමක් දැම්ම. දැන් ඊට පස්සේ මේක පස් දාලා අන්න වහන්න පුළුවන්. පස් ටිකක් කපලා දැම්මා දාලා වහලා තියෙනවා. සති කීපයක් යනකොට ඕකමක් වෙනවද? අන්න මුල් අදිනවා දකින්න පුළුවන්. එතන උතනින් මුල් පද්ධතියක් නිර්මාණය වෙනවා මෙතනින්. මේ මුල් පද්ධතිය නිර්මාණය වුණායින් පස්සේ මේ අත්ත කපලා ගත්තා. අරන් වෙනත් බඳුනක සිටවීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් අපිට පුළුවන් ඕක ඔය අත්ත නමන්න බැරි එකක් නම් අපිට පුළුවන් මේ විදිහට ඕක තියෙන්නේ අන්න මව් ශාකයට හයි වෙච්ච අත්තක් මේක. මේම නම් තියෙන්නේ අන්න ඒක මේ අපි පත්‍ර තියෙන ශාකයක් කියලාම ගමු මේ ශාක අත්ත. මේක අර කිව්වා වගේ කැපුමක් යොදනවා මෙතන. මේ කිව්ව විදිහට අපි මේකේ කැපුමක් යොදා ගන්නවා මේ විදිහට. ඕක නැවතත් මං කියනවා මේ විවිධ ආකාරයට ඕක කරන්න පුළුවන්. මේ බලන්න එක විදියක් ඔන්න මම කියන්න. එක විදියක් තමයි මේ ඔය කඳ කෑල්ලේ
මම මේ විශාල කරලා තියෙන කඳ කොටස මේ කඳ කොටස විශාල කරලායි තියෙන්නේ සෙන්ටිමීටර එකක් දෙකක් විතර කොටසක් මම කරන්න පුළුවන්ද මේකේ සෙන්ටිමීටර එකක් දෙකක් විතර කොටසක් පොත්ත අයින් කරන්න පුළුවන් ආන්න වැඩි දැක පොත්ත සම්පූර්ණයෙන් අයින් කරන. එතකොට මේ කඳ කොටස තමයි තියෙන්නේ. අන්න පොත්ත සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. හොඳට ඕක අන්න මොහත් පිහියක් ආධාරයෙන් හොඳට මේ කඳ කොටස සූරලම පොත්ත අයින් කරලා දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ මේ? ඔකට අපි හදා ගන්නවා හොඳ පෝෂක පස් ටිකක්. වැලි කොම්පෝස්ට් ටිකක් දාලා අපි හොඳ මිශ්‍රණයක් හදා ගන්නවා. හොඳ මිශ්‍රණයක් හදාගෙන ඕකට වතුර ටිකක් ස්ප්‍රේ කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේක මක් කරන්නද? අන්න මේ කඳ කොටස මම මෙහෙමම ගන්න. ඔය කඳ කොටස සම්පූර්ණයෙන් වැසෙන පරිදි ඔය පස් මිශ්‍රණය තියලා ඒකට පිටතින් පොලිතීන් එකක් දාලා අන්න අපිට පුළුවන් හොඳින් ගැට ගහන්න පුළුවන්. අන්න එතකොට මේ කැපුම මක් වෙන විදියටද සම්පූර්ණයෙන් ආවරණය වෙන පරිදි මේ අපි දාලා තියෙන්නේ පස් මිශ්‍රණයක් තියලා තියෙනවා. අන්න පස් තියලා ඒ පස් ටික වැටෙනවට අපිට පුළුවන් පොලිතීන් ආවරණයක් දාන්න. පොලිතීන් ආවරණයක් දාලා මේ දෙපැත්තෙන් අපි මක් කරලා තියෙනද? අන්න නූලක් අරගෙන අපිට තදින් ගැට ගහන්න පුළුවන් ඉහළින් හා පහළින්. එතකොට මේක තෙත පස් තියෙන්නේ මේක ඇතුලේ. පැහැදිලි? අන්න ඒ හින්දා මොකද වෙන්නේ? අනේ තෙත පස් තියෙන හින්දා ජලය රැඳෙනවා මේක ඇතුලේ. එහෙනම් මෙන්න මේ මුල් සෑදීම දිරිමත් වෙලා මක් කරන්න පුළුවන්ද? අන්න ඉක්මනින් ආගන්තුක මුල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ආගන්තුක මුල් සෑදීම උත්තේජනය කරන්න අපිට වෙළඳ පොලේ විවිධ නම් වලින් ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා. ඒවා ගෙනල්ලා ඔයගොල්ලෝ කියන්නේ මේ ශාක හෝමෝන කියලා. අපි උසස් පෙළ පන්තිදී වලට කියන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය. මේ ශාක වර්ධක ද්‍රව්‍ය මේකේ ආලේප කරන්න පුළුවන්. මේ පස් තියලා ගැට ගහන්න කලින් එවිට මුල් ඇදීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. එහෙම නැත්නම් අපිට හම්බ වෙන ස්වභාවික ශාක වර්ධක ද්‍රව්‍ය අපේ ගෙදර තියෙනවා. ඒ තමයි කෝමාරිකා. අපිට පුළුවන් කෝමාරිකා අතු කෑල්ලක් කපලා අන්න පත්‍ර කෑල්ලක් කපලා ඒකේ යුෂය මේකේ ආලේප කරන්න පුළුවන්. මක් කරන්නද? අන්න පස් මිශ්‍රණයේ තියලා ගැට ගහන්න කලින්. පස් මිශ්‍රණයේ තියලා ගැට ගහන්න කලින් අන්න කෝමාරිකා අන්න පත්‍ර කෑල්ලක් කපලා ඒකේ යුෂය මේකේ හොඳින් ආලේප කිරීම කරන්න පුළුවන්. එතකොට මුල් ඇද්දවීමේ ක්‍රියාවලිය වඩා වේගවත් වෙනවා දකින්න පුළුවන් වෙනවා. ඒතර ඔන්න මේ අතු බැඳීම් සිද්ධ කරන විදි. අපිට මෙයාව පුළුවන් මේ අන්න අත්ත නවන්න පුළුවන් එකක් නම් අපි නවලා පස් ටිකක් දාලා අපිට පුළුවන් නව ශාකයක් හදාගන්න. ඊට පස්සේ මෙතනින් කැපුවා ගත්තා. එහෙම නවන්න බැරි එකක් නම් අපි මේ විදිහේ කැපුමක් යොදලා අන්න මේක සමහරලාට අපිට මේක පැත්තක් විතරක් කපලා එකම ගන්නත් පුළුවන්. එමත් නැත්නම් අපි ගොඩක් සාර්ථක වෙනවා සම්පූර්ණ පොතු වලයේම සෙන්ටිමීටර එකක් එකමාරක් විතර මුළු අත්ත වටේම යවලා මක් කරනවද? අන්න එතෙන්ට පස් මිශ්‍රණයේ තියලා ගැට ගහන්න පුළුවන්. ගැට ගහපුවම අපිට සති කීපයක් යනකොට පේනවා මේකේ ආගන්තුක මුල් ඇවිල්ලා තියෙනවා මේකෙන් මේ. මොකද අපි ගැට ගහලා තියෙන පොලිතීන් එකකින් අපිට පේනවා. නැත්නම් අපි එක තැනකින් පොඩ්ඩක් ලෙහලා බැලුවොත් මුල් ඇවිල්ලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට අපි මෙතනින් අත්ත කපලා අන්න අපිට වෙනම බඳුනක මේක පැලකිරීම සිද්ධ කරන්න පැහැදිලිද? එහෙනම් ඕකට තමයි අපි කියන්නේ මේ අපි කියන අතු බැඳීම කියන සිද්ධාන්තය කියන්නේ ඕක. පැහැදිලිද? බලන්න ඕකේ මොකද්ද තියෙන්නේ කියලා. මේදී කඳ කොටස් මෞෂාකයට සවිව තිබියදීම මුල් ඇද්දවීමට සලස්වනු ලැබේ. මේකේ විශේෂත්වය මොකද්ද? අපි අන්න කපලා ගන්නෙ නැහැ. දැන් අතු කැබලි සිටවීමේදී මෞෂාකයත් එක්ක සම්බන්ධයක් නැහැ. මේක මේ මෞෂාකයට සම්බන්ධ වෙලා තිබියදීම දරු ශාකයක් හදාගන්නයි අපි හදන්නේ. හරියට අපි වගේ. අපි වගේ කියන්නේ දැන් අපි විකසනය වුණේ මව් කුස තුල.
කෙලින්ම සති 40ක ගර්භණී කාලයක් අන්න අපි මව් කුස තුල ජීවත් වුණා. අපි අම්මගෙන් අන්න කල්ල බන්දය මගින් පෙකිනි වැලෙන් අම්මත් එක්ක සම්බන්ධ වෙලා අම්මගෙන් ඕන කරන පෝෂක ටික ගත්තා, ඔක්සිජන් ටික ගත්තානේ, සියල්ල අරගත්තා. අපේ නිපද වෙච්ච කාබන් ඩයොක්සයිඩ් ටික අපද්‍රව්‍ය ටික අම්මට දුන්නා. දීලා අපි ප්‍රශස්ත වර්ධනයක් මව් කුස තුල සිද්ධ කරගත්තා. එහෙම අන්න සති 40ක් අපි මව් කුස තුල හොඳින් වර්ධනය වෙලා සියලු ඉන්ද්‍රියන් ටික හදාගෙන සියලු වර්ධන ක්‍රියා අවසන් වෙලා අපි එළියට ආවා. එළියට ආවයින් පස්සේ අපි පෙකිනි වැල කපලා අම්මගෙන් වෙන් වුණා. අන්න. ඒතර මේ පෙකිනි වැල කපලා අම්මගෙන් වෙන් කරන එක තමයි මේ කරන්නේ මේ. අන්න මේ පේනවා. ආන්න මේ. දැන් හැදුන සම්පූර්ණයෙන් මේ අලුත් මුල් පද්ධතියක් හදාගෙන අලුත් ශාකයක් නිර්මාණය කරා පෙකිනි වැල කැපුවා වෙන් කරා. අන්න. එතොර ශාකය නම් ඉතින් අත්ත කපන් අපේ නම් මොකද්ද කැපුවේ පෙකිනි වැල කපලා තමයි අපි අම්මගේ වෙන් වෙලා ඊට පස්සේ අපිට අන්න පරිසරය තුල ස්වාධීන ජීවියෙක් විදියට ජීවත් වීමේ හැකියාව අපි ලබා ගත්තා. එහෙනම් මේ ශාකයත් මක් කරගන්නවද අන්න එපරිද්දෙන්ම අන්න මව් ශාකයට සවිය තිබියදීම අන්න නව ශාක සෑදීමේ ක්‍රියාවලියක් සිද්ධ කරා. සමහර ශාක ඒවායේ කඳ අන ස්ට්‍රෝබෙරි වගේ ඒවා සයිනොඩොන් වගේ ඒවා පසට ස්පර්ශ වන ස්ථානයෙන් ආගන්තුක මුල් ඇති කරමින් ස්වං අතු බෙදීමෙන් ප්‍රජනනය වීමට ස්වභාවික නැඹුරුවක් ඇත අන්න. සමහර ශාකවල නම් අත්ත ස්වභාවයෙන්ම පාත් වෙනවා. ස්වභාවයෙන්ම අත්ත පාත් වෙනවා. ඒ පාත් වෙච්ච අත්ත බිම ගෑවිච්චාම එතනින් මුල් පද්ධතියක් හැදෙනවා. හැදිලා මොකද වෙන්නේ? අන්න එයා නව ශාකයක් බවට පත් වෙනවා. එයා අතුපතර දාලා හැදිච්චාම එයාගෙත් සමහර අතු බිමට පාත් වෙනවා. ඒ බිමට පාත් වෙච්ච අත්ත එතනින් මුල් පද්ධතියක් හදාගෙන අන නව ශාකයක්. දැන් මොකද වෙන්නේ මේක? මේ වැඩේ මාර සාර්ථකයිනේ. ඇයි? නැත්තම් ශාකයකට තියෙන එක මුල් පද්ධතියයිනේ. ඒ මුල් පද්ධතිය මගින් තමයි දැන් ජලය කනිජ අරගෙන ශාකය වර්ධනය වෙන්නේ. දැන් මේගොල්ලන්ගේ මොකද වෙන්නේ? අර අතු පාත් වෙන වාරයක් ගන්න ඒවා අලුතෙන් මුල් පද්ධති හදාගෙන මොකද වෙන්නේ මේක? මේක පුළුල් ප්‍රචාරණයක් සිද්ධ කරනවා. මේක පුළුල් ප්‍රචාරණයක් සිද්ධ කරනවා දකින්න බං සීඝ්‍ර වර්ධනයක් මේගොල්ලන්ගේ දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න. එතන ඔය සයිනොඩන් අපිට ඊතන වගේ ඒවා පැහැදිලි අන්න. එහෙම පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. මේ සමහර ශාකයේ වාගේ කඳ පසට ස්පර්ශ වන ස්ථානයේ ආගන්තුක මුල් ඇති කරමින් ස්වයං අතු බෙදීමට අපි කරන එක නෙවෙයි. ස්වයං අතු බෙදීමකට අන්න පැහැදිලි ප්‍රතිජනනය වීමට ස්වභාවික නැඹුරුවක් ඇත. ඒක ඒගොල්ලන්ගේ නැචරල් එකක් ස්වභාවිකවම ක්‍රියාවලිය. මුල් හටගෙන පසට සවිවන තුරු මව් ශාකයෙන් පෝෂණය ලබා ගැනීම සිද්ධ කරනවා. මේගොල්ල අන්න මුල් පද්ධතිය හදාගෙන පසට සවි වෙනකම් මව් ශාකයෙන් අන්න කුඩා ශාක ප්‍රමාණයක් ලබා ගැනීමට කුඩා ප්‍රමාණයක් ලබා ගැනීමට අතු බෙදීම හොඳ ක්‍රමවේදයක්. ඇත්තනේ. කුඩා ශාක පැල ගොඩක් ගන්න බෑ. ඇයි? අපිට ගහක තියෙන අතු ටික මේ ඔක්කොම බඳලා මේ වැඩේ කරන්න බෑ. එතකොට අපිට ස්වභාවිකවම අතු පාත් කරලා එහෙම කරගන්නව නම් ඒත්මක් කරන්නද? ගොඩක් කරන්න බෑ. ටිකක් නම් පැල ගොඩක් ඕන නැති අවස්ථාවලදී මේ ක්‍රමය අපිට පාවිච්චියට ගන්න පුළුවන්කම තියෙන. ඔය අපි කතා කරේ අතු බැඳීම් අන්න. මේ රෝස වද වගේ ඒවා අපිට මේ විදිහට අන්න කරන්න පුළුවන්කම ලැබේ. ඊට පස්සේ අපි යනවා බද්ධ කිරීම බලන්න. මොකද්ද බද්ධ කිරීම කියලා කියන්නේ? අන්න මේ බලන්න. ඒතොර බද්ධ කිරීම සඳහා අන්න අපිට ඕන වෙනවා මේ ශක්තිමත් ග්‍රාහකයක්. ශක්තිමත් ග්‍රාහකයක් කියලා කියන්නේ මේ ශක්තිමත් මුල් පද්ධතියක් සහිත ශාකයක්. ඒක තමයි අපි කියන්නේ ග්‍රාහකය කිය. මේක ග්‍රාහකය. ඒක ශක්තිමත් ග්‍රාහකයක් කියලා කියන්නේ රෝගවලින් තොර හොඳ මුල් පද්ධතියක් තියෙන ශක්තිමත් මුල් පද්ධතියක් තියෙන ග්‍රාහකය. මේක ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ මේ පැන්සලක් විතර විශ්කම්භයක් තියෙන ශාක සඳහා තමයි මේක වඩා සාර්ථකයි අපි ගන්න.
පැහැදිලි. මේක අපි පොළොවේ මට්ටමේ ඉඳලා අන්න අඩියක් විතර උසින් අපි මේක කපලා දානවා. අන්න. පැහැදිලි. දැන් ඕක ඔන්න ලංකාවේ බොහොම ජනප්‍රියව සිද්ධ කරා. අන්න අලිගැට පෙර ගස් වලට. ඊට අමතරව අන්න අපිට හම්බ වෙන ඒ මං කියන්නේ භෝග ශාක පැත්තෙන් ගත්තහම අන්න අලිගැට පෙර ඊට අමතරව අන්න වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන රමුටන් වගේ ශාකවලට අපි දන්නකෝ අපේ ගෙවත්තේ තියෙනවා රමුටන් ගහ. ඒක මහා විශාල ගහ. අද වෙනකොට ඒකේ ලොකු ආර්ථික ප්‍රතිලාභයක් අපිට හම්බ වෙන්නේ නෑ. එකක් ගෙඩි කඩන්න බෑ. ඊළඟ කාරණේ ඒක බොහොම රසවත් එකක් නෙවෙයි. ඒකේ ආර්ථික වටිනාකමක් නෑ. හැබැයි ඒක අපිට හම්බෙන අනරමුටන් ශාකය. ඒ වගේම අපිට හම්බ වෙනවා අලිගැට පෙර ශාකය. මේකත් අන්න ලොකු කඳක් සහිත ගහක්. විශාල එකක්. ලොකු අස්වැන්නක් අපිට හම්බ වෙන්නේ නෑ. දැන් මේක වයසත් එක්ක. හැබැයි අපි දන්නවා මෙයා ශක්තිමත් මුල් පද්ධතියක් මෙයාට තියෙනවා. දැන් අපි කරන්නේ එවැනි ශාකයක් අපි අරගෙන අන්න මේ ඔය ගහ කපලා දාන්න. අන්න ඔය රමුටන් ශාකය එහෙමත් නැත්තම් අපි ගත්ත අලිගැට පෙර ශාකය අපි ගහ කපලා දැම්ම පොළොව මට්ටමට චුට්ටක් උඩින්. ගාලා මෙන්න මේ කඳ කොටස අපි ආරක්ෂා කරගන්න ඕන. මේක දිරන්න නැති වෙන්න අපි මේකේ තීන්ත හරි මොනවා හරි ආලේප කරලා අන්න වතුර ඇතුළට නොයන විදියට අපි මේක ආරක්ෂිතව තියාගත්තයින් පස්සේ ආන්න පොඩි ආරක්ෂක ආවරණයක් දාගන්නවා. දාලා ටික දවසක් ගියයින් පස්සේ අපිට මේකෙන් එනවා මොනවද? අංකුර එන්න පටන් ගන්නවා. අන්න අතු වෙන්න පටන් ගන්නවා. මේක පැලවෙන්න ගන්න. අන්න ඕකෙන් අපි ශක්තිමත් අත්ත නැත්තම් දෙක අපි ග්‍රාහකයේ විදියට තෝරගන්න. දැන් නිකන් හිතන්නකෝ. එතන මේ දැවැන්ත මුල් පද්ධතියක් තියෙන මේ අර මහා ශාක්‍ය විලාසයෙන් හැදිච්ච මහා දැවැන්ත ශාකයක්නේ. පරිසරයටනේ පරිසරය ආවරණය කරගෙන මහා දැවැන්ත ඉඩ ප්‍රමාණයක් කරන් දැන් අපි කපලා දැම්මේ. මෙයාගේ අස්වැන්න අපිට නෙලා ගන්න බෑ. ඒ වගේම අස්වැන්න අඩුයි දැන්. ඒ හින්දානේ අපි මෙයා වයින් කරේ. හැබැයි මෙයාට තියෙනවා මොකද්ද? ශක්තිමත් මුල් පද්ධතියක් තියෙනවා. දැන් ඒ ශක්තිමත් මුල් පද්ධතියෙන් මෙයා ආපු අංකුර දෙක මෙයා දැන් ශීඝ්‍රයෙන් වැඩෙන්න ගන්න. වර්ධනය වෙලා අපි මේකේ වෙනත් අංකුර අපි එනේවා කඩලා දානවා. අපිට ඕන කරන ප්‍රමාණය විතරක් අපි අංකුර එකක් දෙකක් අරගෙන මොකද කරන්නේ? ඊට පස්සේ ඒක පැන්සලක විතර ප්‍රමාණයකට වර්ධනය වුණායින් පස්සේ අපි මේක කපලා දානවා මෙතන. මේ කැපුව කෑල්ල කියන්නකෝ. අන්න මේ තියෙන්නේ ග්‍රාහකේ. පැහැදිලි. අපි ඔය ග්‍රාහකේ අපිට පුළුවන් මේ විවිධ හැඩයට කපන්න පුළුවන්. අපි බොහොම සම්ප්‍රදායික හැඩයකට මම කපන්නම් ඕක. මේ ඕක මෙන්න මේ විදියට කූඤ්ඤයක් විදියට ආන්න අපි කපනවා. ආන්න. එතකොට මේකත් එහෙමම කරගන්නවා. මේකත් එහෙමම කරගන්නවා. දැන් අපි දන්නවා තෝරගන්නවා ඊළඟට මේ වැඩි අස්වැන්නක් සහිත අපිට ඕන කරන ශාකය. මේක අපිට ඕන කරන්නේ අපි දන්නෙත් නෑ මෙයාගේ. පැහැදිලිද? මෙයාගේ නම් අපි දන්නවා මෙයා රස නැති නේ. අන්න අපිට හම්බ වෙච්ච රමුටන් ශාකය. පැහැදිලි. ලොකු අස්වැන්නකුත් නෑ. රසත් නෑ. එහෙම එකක් තමයි මව් ශාකය. අන්න. දැන් අපි ගේනවා මේක. අපි හිතමුකෝ මේකේ ගත් එකක් කියලා මෙයාම අන්න. අපි ගන්නවා අන්න දැන් නූතන වර්ගයේ තියෙන මුහුංකරණය කරපු ප්‍රභේද වන අපිට හම්බ වෙච්ච බොහොම රසවත් පැහැදිලි අන්න මද ගැලවෙන රමුටන් ප්‍රභේදයකින් අපි අතු කැබැල්ලක් ගන්න. නිරෝගී ශාක අතු කැබැල්ලක් ගන්නවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? අනුජයක් කියලා කියන. මොකක් කියලාද කියන්නේ? ඒකට අපි කියනවා අනුජය. මේ අනුජය අන්න මේ ප්‍රමාණයම විස්කම්බේ තියෙන එකක් අපි ඕකත් මක් කරගන්නවද? මේ විදිහට කපා ගන්න. කපලා මක් කරනවද මේ දෙන්නව? එකට සම්බන්ධ කිරීම සිද්ධ කරගන්නවා. දැන් මෙන් බලන්න. මෙන්න අපිට හම්බ වෙච්ච අනුජය මේ අනුජය මේ ග්‍රාහකය. එතකොට ඕක අපි ගත්තේ මෙතෙන්ට. අපිට වෙනම
ස්වාධීන ශාකයකට කරන්න පුළුවන්. මම ගැනත් කියන්න මේ අපි ගත්තේ අර පුදුවේ අපි කපලා කන්දෙන් කපලා අයින් කරපු අන්න පරණ වයස්ගත අන්න රමුටන් ශාකය. නැත්තම් අලිගට පෙර ශාකය. අන්න. දැන් මොකද මේකද කරන්නේ මේ ඔය ග්‍රාහකයේ මේ තියෙන්නේ ඒක කූණ්‍යයක් විදිහට කපාගත්තා අපි පැල්මක් දැම්ම මේකට අනුජය අපි ගෙනල්ලා මක් කරගන්නවද අන්න ඔය අනුජය ගෙනල්ලා සම්බන්ධ කිරීම සිද්ධ කරනවා දැන් මේ ග්‍රාහකයයි අනුජයයි දෙක මේ දෙන්නගේ කැම්බියම් පටක වලින් එකිනෙක හොඳින් ස්පර්ශ වෙනවා. ඒතකොට මෙයා ග්‍රාහකය මේ අනුජය අන්න. එතකොට මේ දෙන්න හොඳින් ස්පර්ශ වෙලා තියෙන මේගොල්ලන්ගේ කැම්බියම් දැන් මේ දෙන්න එකට සම්බන්ධ වෙනවා. පැහැදිලි? සම්බන්ධ වෙන්න අපි තියලා තියන්න ඕනේ. එහෙනම් මේකට ජලය ඇතුළු වුණොත් එහෙම මේ ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. එහෙනම් අපි කරන්නේ මේ අන්න බද්ධයට ජලය ඇතුළු නොවන පරිදි අන්න පොලිතීන් පටි වලින් ආවරණය කිරීම කරනවා. එතකොට මේ බද්ධ කිරීම සිද්ධ කරපු තැන මේක අපි ඉහළ ඉඳලා පහළට වෙලීම සිද්ධ කරොත් ඔබට පේනවා උඩ පටිය මේම ආවා ගියා ඊළඟ පටිය වෙලාගෙන ගියොත් මේ පටිය අතරින් ජලයට යන්න පුළුවන්. හැබැයි අපි වෙලන්නේ පහළ ඉඳලා ඉහළට නම් මේ අන්න එතකොට හැමතිස්සෙම යටපටිය උඩපටියෙන් වැහෙනවා. අන්න එහෙනම් වෙලුම් පටිය ආධාරයෙන් මක් කරනවද මේක පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. එතකොට මේවා අතරින් ජලය පහළට කාන්දු වෙලා යනවා මිසක් බද්ධය අස්සට ජලය රිංගන්නේ නැහැ. ඒකින් බද්ධ කිරීම සාර්ථක කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න බද්ධ කිරීම. එතන මම මේකේ කිව්වා මේ මම කිය ලංකාවේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයක් මම දැක්කා කරයි යනවලා ලංකාව පුරා තියෙන මේ අලිගට පෙර ගස් කපලා අනේ ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මක් කරන්නද ගහ කපලා අයින් කරන්න කියලා. ඊට පස්සේ ඒකට කරන්න ඕන ආරක්ෂක උපක්‍රම ටිකක් කියනවා. ඊට පස්සේ මේ අංකුර වැඩෙන්න ඇරලා ඊට පස්සේ ඒ අංකුර වලට නව ශාක බද්ධ කරලා දීලා යනවා. ආන්න එතකොට දැන් මොකද කියන්නේ? දැන් බලන්න දරුවෝ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ අර මෞෂාකයේ දැවැන්ත මුල් පද්ධතියනේ. එතකොට මේ මුල් පද්ධතියට මේ අනුජය සම්බන්ධ වුණායින් පස්සේ දැන් මේ අනුජය ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා. එයි මෙයාට ඕන කරන ජලය ಖನಿජ මේ සියල්ල මහා පරිමාණයෙන් මක් කරගන්නවද? මුල් පද්ධතිය මගින් එකතු කරලා අරගෙන දෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් අපි දකිනවා අලිගැට පෙර ගහක ගෙඩි හැදෙන්න අවුරුදු 3ක් 4ක් සමාට 5ක කාලයක් ගත වෙනවා. හැබැයි මේ බද්ධ කිරීම මගින් ලැබෙන ශාකය අවුරුද්දක් හමාරක් වගේ කෙටි කාලයක් තුල අස්වැන්න ලබා දෙනවා. එයි සාමාන්‍ය ශාකයකට වඩා මෙයාගේ වර්ධන වේගය ගොඩක් වැඩි. එයි මෙයාට දැවැන්ත මුල් පද්ධතියක් තියෙන හින්දා. පැහැදිලි? එහෙනම් ඕක මම කිව්වා අන්න වයස්ගත රමුටන් ගස් වලට. ඒ වගේම වයස්ගත අලිගැට පෙර ශාක වලට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මල් වගාවට එමු ඊට පස්සේ මම මේක කියලා ඉන්න. අන්න ඒ විතරක් නෙවෙයි අපි හිතමු මේ අපි මෙයාව ගම්මුකෝ අහපව අලුතෙන් හිතන්න. අර ටික අමතක කළා. ඒක අපි සුළු මොහොතකට අපි මේ වැඩේ අයින් කරමු මේ. අන්න. මේ අපේ ගෙදර තියෙන අඹ පැලය. මේ අපේ ගෙදර තියෙන අඹ පැලය. අඹ ඇටයක් පැලවෙලා බොහොම ශක්තිමත්ව හැදීගෙන යනවා ඉහළට. දැන් මේක අඩි අන්න 2.5 3ක් විතර උසයි. දැන් මෙයා බැලුවාම කඳ මේ අපේ සුළඟිල්ල විතර සයිස් නැත්තම් පැන්සලක විතර විශ්කම්බේ තියෙන කඳක් තමයි මෙයාට තියෙන්නේ. මෙයා දැන් සෑහෙන ප්‍රමාණයකට උසයි. බොම් බැලුවාම නිකන් බොහොම ශක්තිමත්ව මෙයා හැදීගෙන එනවා. එහෙම ශාකයක් දිහා බලපු ගමන් අපිට පේනවා. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ මෙයාට දැන්. මෙයාට ජලය දීලා පෝෂක දීලා මෙයා හදා වඩා ගත්තට අපි දන්නේ නැහැ දරුවනේ මෙයා කොයි જાතියේ වෙයිද කියලා. දැන් හරියට අන්න අපි ඔබ වගේ අපි දරුවන්ට උගන්නලා ඔවුන්ව ලොකු මහත් කරලා ඔවුන්ව වෛද්‍ය විද්‍යාලය යවලා මේ මොනවා කරත්
ඒ දරුවෝ අනාගතයේ යන්න දෙමව්පියන්ට කොහොම සලකයිද කියලා අපි දන්නේ නැහැ ඉතින්. ඒ හින්දා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දරුවන්ට කරන්න ඕන යුතුයකම් ටික කරනවා. මේකත් එහෙම එකක්. මෙයා අපි දන්නේ නැහැ. මෙයාව හදලා අපිනේ ලොකු මහත් කරලා හදලා අන්න මෙයා ගෙඩි හැදෙනවා. අනේ ගෙඩි කට හරිය තියන්න බෑ. හේතුව ඇයි? එක්ක ඇඹුල් රසයක් නැහැ, ඉදිච්චාම රසත් නැහැ, අමුයෙන් රසත් නැහැ. ඒ හින්දා අපිට මේ වගේ කෙනෙක් හදන එක අපරාධයක්. එහෙනම් අපි කරන්න මක් කරන එකද? එයා ඔන්න හැදීගෙන එනකොට මෙයාගේ අන්න පොළවේ ඉඳලා අඩියක් විතර උසින් කඳ කැපුවා. කපලා ඉවර වෙලා අන්න පොඩි කූඤ්ඤාකාරයට පැල්මක් දාගත්තා. දැන් අපි යනවා අන්න මක් කරන්නද? අපි දන්න අඹ ප්‍රභේදයක් තියෙන වත්තකට යන්න. අපි කියලා බලපුවම ඒකේ තියෙන අඹ ප්‍රභේදයක්. ඒකේ ඉතා සාර්ථක අඹ ප්‍රභේදයක්. ඒකේ අස්වැන්න වැඩි. ඒ ගෙඩි වල රසය වැඩි. මේ කියන සියලු කාරණා සම්පූර්ණ කරපු එක අපි එකෙන් පොඩි රිකිලි කෑල්ලක් නැත්තම් අතු කෑල්ලක් කපාගෙන එනවා. අපිට ඕන වෙන්නේ මේ පැන්සලක විතර විස්කම්බේ තියෙන අපි බැලුවා අපේ ගහේ ග්‍රාහකයේ සයිස් එක මොකද්ද කියලා. ඒ විස්කම්බේ තියෙන අන්න අපි අනුජයක් කපාගෙන එනවා. ගෙනල්ලා මක් කරනවද ඒක? අන්න ඒකෙත් කපනවා මේ විදියට. කපලා මේ කැම්බියම් දෙක හොඳට ස්පර්ශ වෙන විදියට මේ. අන්න මේක පුළුවන් තරම් හිර කරා. ග්‍රාහකයයි අනුජයයි පුළුවන් තරම් අන්න හානියක් නොවන පරිදි හිර කරලා ඊට පස්සේ අන්න අපි මොකද කරන්නේ? අන්න අපි වෙලුම් පටි වලින් මේ විදිහට අන්න බද්ධ කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? අන්න ඕක අපිට හම්බ වෙන සාර්ථක බද්ධ කිරීම. පැහැදිලි? මේක අපිට හම්බ වෙන සාර්ථක බද්ධ කිරීමක්. එතකොට අපිට ඕනම ශාකයක් ওই විදියට බද්ධ කිරීමකට ලක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න ශාක දෙකක් අපිට අරගෙනත් මේ වැඩේ කරන්න පුළුවන්. මම එකත් හොම්මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ බලන්න. අපිට පුළුවන් මේ පද්ධති දෙකක්. දැන් සමහර ශාකවල මුල් පද්ධතිය ශක්තිමත්. එයාගේ කඳ පද්ධතියත් ශක්තිමත්. ඒකට එයා පරිසරයට බොහොම අනුවර්තිත ශාකයක්. හැබැයි සමහර ශාකවල මුල් පද්ධතිය ශක්තිමත් නැහැ. හැබැයි ලස්සන මල් පිපෙන. පැහැදිලි නැත්නම් හොඳ අස්වැන්නක් ලබා දෙනවා. හැබැයි වතුර වැඩි වෙච්ච ගමන් මැරිලා. අන්න එවැනි ශාක අපිට පුළුවන් මක් කරන්නද මේ මෙන්න මේ ආකාරයට බද්ධ කිරීම කරන්නත් පුළුවන්. මෙන්න පෝච්චියක තියෙන ශාකයක්ම ගමු. මේ තවත් එකක්. අන්න මේ අන්න එක ශාකයක්. ඒකේ පොඩි කැපුමක් දාගන්නවා මේ විදියට. මේ මෙයාගේ ශාකය. අන්න ඒකෙත් පොඩි කැපුමක් දාගන්නවා මේ විදියට. අන්න ඔය කැපුම් දෙකෙන් මේ දෙන්න හොඳින් ස්පර්ශ වෙන්න සලස්ස. එකක පොත් අයින් කරා අනිත් එකෙත් පොත් අයින් කරා මේ දෙන්න හොඳට හේතු වෙන්න සැලැස්සුවා. එහෙම හේතු කරලා මොකද කරන්නේ? අන්න දැන් මේ ඊට පස්සේ මෙයා වෙලුම් පටි ආධාරයෙන් වෙලලා දානවා. දැන් මේගොල්ලන්ගේ කැම්බියම් එකිනෙක ස්පර්ශ වෙලා මේ හොඳ බන්ධනයක් හැදෙනවා. එතකොට දැන් නිකමට හිතන්න මේ අන්න ශක්තිමත් මුලක් තියෙන පද්ධතිය. ශක්තිමත් මුල් පද්ධතියක් තියෙන. මෙයාට මේ තියෙන දුර්වල මුල් පද්ධතියක් තියෙන. දුර්වල මුල් පද්ධතියක් තියෙන. පැහැදිලිද? තේරෙනවද වැඩි? ඒතර අපිට මේ බොහොම ලස්සන වායෝ කොටස මේ මුල් පද්ධතිය දුර්වල වුණාට අන්න මේගොල්ලන්ගේ කඳ පද්ධතිය මම ඉතලේ දාලා තියෙන මෙහෙට මේ මුල් පද්ධතිය වෙන්න ඕනේ. ශක්තිමත් මුල් පද්ධතියක් තියෙන ශාකයක් කියන අදහස මේ තියෙන්නේ. මේ දුර්වල මුල් පද්ධතියක්. මේ ශක්තිමත් මුල් පද්ධතිය. මෙයාගේ මුල් පද්ධතිය දුර්වල වුණාට මෙයාගේ වායෝ පද්ධතිය, කඳ පද්ධතිය ඒක ලස්සන්ට මල් පිපෙන එක.
හැබැයි මෙයාගේ මුල් පද්ධතිය කොච්චර ශක්තිමත් වුණත් කඳ පද්ධතිය ශක්තිමත් නැහැ. ලස්සන මල් පිපෙන්නේ පළදරන එකක් නෙවෙයි. එහෙනම් මට යෝජනා කරන්න මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? දුර්වල මුල් පද්ධතිය දැන් මේ කැම්බියම් පටකෙන් මේ දෙන්න ස්පර්ශ වෙලා තියෙනවා. දැන් මේ දෙන්න අන්න එකට බද්ධ වෙනවා. දැන් එකට බද්ධ වුණායින් පස්සේ දැන් මට පුළුවන් මෙතනින් කපලා අයින් කරන්න. ආන්න වෙන්නේ. එයි දුර්වල මුල කපලා අයින් කරා. පැහැදිලි? මේ දුර්වල කඳ කපලා අයින් කරා. මට පුළුවන් එහෙනම් මේ ශක්තිමත් මුල් පද්ධතියකට සම්බන්ධ කරගන්න පුළුවන් කවුද? ශක්තිමත් කඳ පද්ධතියක් සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තවත් එකක් මේ උද්‍යාන විද්‍යාවේදී අපි අන්න විසිතුරු භෝග වගාවේදී අපිට මේ විදිහට බද්ධ කිරීම කරන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි? හින්දා තමයි අපි දැකලා තියෙන්නේ එකම මල් පෝච්චියේ මොනවද? විවිධ පාට මල්. මේ මක් කළාද මේ? විවිධ ඒවා බද්ධ කරලා අන්න වැඩි. රතු පාටක් තියෙනවා, රෝස පාටක් තියෙනවා, දම් පාටක් තියෙනවා අන්න වැඩි. පැහැදිලිද? ඒතොර ඒකෙන් අපිට පුළුවන් මක් කළාද? ඒ කෘතිමව අන්න අතු කැබලි බද්ධ කරලා තමයි මේ මක් කළා තියෙනද? හදලා තියෙන ඒවා මං කිව්වා අන්න විසිතුරු මල් වගා කරුවන් විසින් කරන බොහොම විසිතුරු වැඩ. ඒතොර මේකත් කරන්න පුළුවන්. මේකත් අපිට විසිතුරු භෝග සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ බද්ධ කිරීම මම පාවිච්චි කරේ නේ භෝග ශාකවලට. මේ බද්ධ කිරීම මෙහෙම්මම විසිතුරු පැල සඳහා සිද්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම නිකමට හිතන්න තේ වගාවක්. පැහැදිලි? අපිට තියෙනවා ලොකු තේවත්ත. හැබැයි මේ තේවත්තේ තියෙන තේ ගස් සාර්ථක නැහැ. ඒ තේවලට මිලක් නැහැ. දැන් අපි පටක රෝපණයෙන් තේ පැල හදලා ඒව ගෙනල්ලා මේ වගා බිමේ ඉඳන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. ඒ තේ පැලේ මම කරන්නද? අන්න ලොකු වෙලා තේ දළු වෙන්න ලොකු කාලයක් ගත වෙනවා. හැබැයි අපිට පුළුවන් මක් කරන්නද? ඒ තේවත්තේ තියෙන ගස් ඔක්කොම මේ විදිහට කප්පාදු කරන්න පුළුවන්. කප්පාදු කරලා එකෙන් අංකුර එළියට අරගෙන ඒ අංකුර අපිට බද්ධ කරලා අන්න අපිට ඕන කරන සුපිරි තේ වර්ගයක් තියෙන අන්න තේවත්තක් නිර්මාණය කරන්න පුළුවන්. පැහැදිලි? අපි හිතමු කුරුඳු ප්‍රභේදයක් තියෙනවා. අන්න ඒත් අපිට ওই විදිහටම පුළුවන්. මොකද කුරුඳු වල නම් අන්න ලොකු ප්‍රභේද නැහැ. නමුත් අපේ රටේ තියෙන කුරුඳු තමයි මං හිතන්නේ ඒකයි මං කිව්වේ. ප්‍රභේද නැහැ කියලා නෙවෙයි. අපේ රටේ තියෙන කුරුඳු වර්ගය තමයි ලෝකේ තියෙන හොඳම කුරුඳු කියලා අපි විශ්වාස කරන්නේ. අපිට ඒක ලොකු මිලක් තියෙනවා අපේ රටේ. හැබැයි ලොකු නිෂ්පාදනයක් අපි කරන්නේ නැහැ. අන්න ඒවා අපි චුට්ටක් හොයලා බලන්න ඕන. ඒතර ඔන්න බලන් ඉන්න මොකද්ද කියන්නේ කියලා. ඔනෝක තමයි අපි විස්තර කරේ. අන්න බද්ධ කිරීම. බලන්න ශක්තිමත් මුල් පද්ධතියක් සහිත ග්‍රාහකයකට මේ තියෙන අපි ගත්තේ ග්‍රාහකයා. ශක්තිමත් මුල් පද්ධතියක් සහිත ග්‍රාහකයකට වැඩි අස්වැන්නක් සහිත නිරෝගී අනුජයක් සම්බන්ධ කිරීම සිදු කරයි. අන්න අපි සම්බන්ධ කරා මොකද්ද? අන්න අනුජයක් සම්බන්ධ කිරීම සිද්ධ කරා මොකක් තිය? වැඩි අස්වැන්නක් තිය. එතකොට උද්‍යාන වගාවේදී නම් මක් වෙනද? අන්න වැඩියෙන් මල් දරන. එමත් නැත්තම් අර මල් වල අපි අපේක්ෂා කරන ගුණාංග තියෙන වර්ණය, දිගු කාලීන පැවැත්ම, ඒ කියන්නේ මල් ඉක්මනින් පර වෙලා වැටෙන්නේ නැහැ. වැඩි කාලයක් තියෙනවා. ඔය කියන ගුණාංග තියෙනවා. ග්‍රාහකේ හා අනුජයේ කැම්බියම් ස්පර්ශ වීමෙන් කැම්බියම් ස්පර්ශ වීමේ දෙකෙන් විභේදනය නොවූ මෘදු ස්තර සෛල ගොනු හෙවත් කීනක සෑදේ අන්න වැඩි. දැන් මොකද වෙන්නේ? මෙතන මේ කැම්බියම් දෙක ග්‍රාහකේ හා අනුජයේ ස්පර්ශ වුණයින් පස්සේ එතන නිර්මාණය වෙනවා මොනවද? කීනක නිර්මාණය වෙනවා. මෘදු ස්තර සෛල වලින් මේ දෙනව එකට බන්ධනය කරගන්න. මේ දෙනව එකට බන්ධනය කරගත්තයින් පස්සේ දැන් මේ ග්‍රාහකයා හා අනුජය භෞතිකව එකිනෙක සම්බන්ධ වෙනවා. පැහැදිලිද? දැන් එතකොට ග්‍රාහකය මගින් අනුජය නඩත්තු කිරීම කරනවා. ඒකට අවශ්‍ය කරන ජලය, ඛනිජ මේ සියල්ල ලබා දෙනවා. ඉඳ අනුජය ශීඝ්‍රයෙන් මක් වෙනවද? වර්ධනය වීමක් දකින්න පුළුවන්.
පැහැදිලිද? මේ බලන්න රෝස වලට කරන වැඩි. අපි මේ තියෙන ග්‍රාහකයෙක් කැපුවා. කූඤ්ඤේ අපි මේකේ මේ අපි හැමතිස්සෙම මේ වැඩේ කරනකොට දරුවනේ සැලකිලිමත් වෙන්න. මේවා කරලා බලන්න. මේවා ප්‍රායෝගිකව අන්න Tamanට ගෙදරදි කරලා බලන්න. කිසිදු වියදමක් යන්නේ. හැබැයි අපි මෙතන නැහැ. අපි කරලා බලන්නේ. හැබැයි අපි කරලා බැලුවා නම් සමහරලාට අපිට මේක ආසාවෙන් දිගටම කරගෙන යන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් බලන්න මේක සාර්ථක අසාර්ථකත්වයේ පුළුවන් කරලා බලන්න. එතකොට අපි කියන්නේ ඕක මේ කැපුම යොදාද්දී අපි සැලකිලිමත් වෙන්න නම් පුළුවන් තරම් අන්න ලොකු කැපුමක් යොදා ගන්න. මේ හයි පෘෂ්ටික ශේෂ්ත්‍රඵලයේ පුළුවන් තරම් වැඩි වේ. ඒතර ගැටෙන ප්‍රමාණය වැඩි. එවිට මොකද වෙන්නේ? බද්ධය වඩා සාර්ථක වෙනවා. අනුජයත් එහෙමයි මේ. අනුජයත් අපි මේ විදියට අන්න පුළුවන් තරම් උල් කරගන්න. එතකොට මේ දෙන්න වඩා සාර්ථකව හානි කරන්නේ නැතුව මේක පුපුරන්නේ නැති වෙන්න අන්න මේ දෙක අස්සට ඉර කරගන්න. පැහැදිලිද වැඩි? ඔන්න ග්‍රාහකයයි අනුජයයි සම්බන්ධ කරලා අන්න කැම්බියම් හොඳින් ස්පර්ශ කරලා හදාගත්තා. මේ වෙලුම් පටි. මේවා හැමතිස්සෙම පොලිතීන් ගන්න. හේතුව ඇයි? ජලය ඇතුළු නොවන විදිහට සහ මම කිව්වා මේක ටෙක්නිකලි පහළ ඉඳලා ඉහළට නෙවෙයි ඉහළ ඉඳලා අන්න ඉහළ ඉඳලා පහළට නෙවෙයි පහළ ඉඳලා ඉහළට වෙලීම සිද්ධ කරන්න. මොකද හේතුව ජලය ඇතුළු නොවන ඔබ පැන්සලක් අරගෙන අර කඩදාසි පටි කෑල්ලක් කොතලා බලන්න. පැහැදිලි? දෙපැත්තටම ඔතන්න ඕනේ නැහැ. පහළ ඉඳලා ඉහළට ඔතන්නකෝ. ඊට පස්සේ අනිත් පැත්ත අරවල බලන්න. පැහැදිලි? අනිත් පැත්ත අරලා බලන්න අර අස්සෙන් වතුර එනවා. ඒ කියන්නේ ඉහළ ඉඳලා පහළට එතුවොත් පටි විවෘතයිනේ. පටි අස්සෙන් වතුර ඇතුළට යනවා. පහළ ඉඳලා ඉහළට වෙලුවොත් මොකද වෙන්නේ? උඩ පටියෙන් යට පටිය වැහෙනවා. වැහෙන හින්දා ඔබ වෙලලා බලන්න. එවිට ඔය දෙකේ වෙනස ඔබට තේරෙයි. ජලය ඇතුළු වුණොත් බද්ධය අසාර්ථක වෙත්. පැහැදිලිද? එතකොට මේ අර අපි කිව්වේ මේ ඔක ද්විබද්ධය කියලාත් කියනවා. අපි නමක් දාමු. ඔකට කියනවා මොකක් කියලාද? අන්න ද්විබද්ධය කියලාත් කියනවා. ද්විබද්ධය කියලාත් කියන නම් අපි දැනගෙන තියෙන්න ඕනේ. පේනවද? මේ ශාක්‍යයයි අරගෙන එකට ස්පර්ශ කරලා ඒගොල්ල බද්ධ වීමට සැලැස්සුවා. ඊට පස්සේ කපලා දැම්මම මේ කෑල්ල කපලා අයින් කරා. මේ පැත්ත එක්කන කපලා අයින් කරා. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඕනනම් අපිට මේ කෑල්ලත් කොටසක් තියාගත්තා. ඒක මේක දම් පාට මල් මේ අත්තේ පිපෙන. මේ අත්තේ අලුතෙන් බද්ධ කරගත්ත එකේ රතු පාට මල් පිපේ. පැහැදිලි? එතකොට තවත් පෝච්චියක් එහා පැත්තෙන් ගෙනල්ලා හේතු කරලා ඒකේ රෝස පාට මල් පිපෙන එකක් ගෙනල්ලා බද්ධ කරගන්න පුළුවන්. එතකොට එක මල් පෝච්චියේ දම් පාටක් තියෙනවා, රතු පාටක් තියෙනවා, රෝස පාටක් තියෙනවා අන්න වෙයි. ඉතින් මේ අර සෞන්දර්යාත්මක වටිනාකමක් තියෙන මිනිස්සුනේ මේවා කරන්නේ. ඒ අය හරි මේ සබාධර්මවාදී. ඔවුන් සබාධමයට හරි කැමති. එහෙනම් මොකද වෙන්නේ? ඔවුන්ට එහෙම විචිත්‍රවත් ඇස් දෙකක් තියෙනවා. එහෙනම් ඔවුන් මේ වේරියේෂන්ස් ටික ගන්නවා. ඔවුන් මේ විවිධත්වයට කැමති. එහෙනම් අන්න මේ විදි එකක් මේ යාළඟ තියෙන රතු පාට එකක්, මේ රෝස පාට මල් එකක්, මේ තැඹිලි පාට මල් එකක්. එයාට හිතනවා අන්න මේ රතුයි තැඹිලි දෙකම තියෙනවා එකම මල් පෝච්චි. ඉතින් මේ කියන ඒවා හදා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මේ ලංකාවේ මල් වගා, මේ ලංකාවේ විසිතුරු මල් වගාව, මේක අපිට මේ කැපූ මල් තියෙනවා. අපි දන්නවා ආර්ථික වශයෙන් අපි ප්‍රතිලාභ ගන්න මේකේ. කැපූ මල් අන්න ඕකිඩ් ඇන්තූරියම් වගේ අපි ඒවා මක් කරන්න පුළුවන්ද? අපි ලංකාවෙන් පිටරට යවනු මහා පරිමාණයෙන් මේ වැඩේ සිද්ධ වෙනු. අන්න තව මේ වලට ඉඩ තියෙනවා. දැනටත් ලංකාවේ අපි අවශ්‍ය ප්‍රමාණයට මේවා යවන්නේ නැහැ. එහෙනම් අපිට මේ වලට තවත් ඕන තරම් ඉල්ලුම තියෙනවා. එහෙනම් මේ කැපූ මල් විදියට ඕකිඩ් ඇන්තූරියම් වගේ ඒවා අපි නිපද වීම සිද්ධ කරනවා. ඒ වගේම අන්න විසිතුරු මල් විදියට ඒවල
අපිට විසිතුරු වටනාකමක් තියෙන ශාක විදියටත් අන්න අපි මක් කරනවද වගාවන් සිද්ධ කරනවා දකින්න පුළුවන්. පැහැදිලිද? එමනම් ඔය අපි ළඟා කතා කරේ විසිතුරු මල් වගාව පිළිබඳවයි අපි ව්‍යවහාරික ජීව විද්‍යාව යටතේ සාකච්ඡා කරේ. මේකේ වැඩි ප්‍රතිලාභයක් තියෙන දරුවනේ විභාගෙට මේකේ අහන්න පුළුවන් ප්‍රශ්න හරි අඩුයි මේ වගේ කොටස් වල. නමුත් අපිට මේක ජීවිතේදී වැඩි වටිනාකමක් ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඊළඟට අපිට හම්බ වෙන කොටස ඉතා වටිනා කොටසක්. අනේ ආහාර පරිරක්ෂණය කියන කොටස ඊළඟ පාඩමෙන් ආහාර පරිරක්ෂණය බලාපොරොත්තු වෙයි.